අයිබෝන් ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සමාජීය තොරතුරු පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කරන පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමගයි ඔබ අදත් සම්බන්ධ වී සිටින්නේ. වැඩසටහන ඔබ වෙත ගෙනෙන මම දනනාත් ප්‍රනාන්දු. මීට කලින් පසුගිය සති කිහිපය පුරාවටම අපි ඔබට වැඩසටහන ගෙන ආවේ Zoom තාක්ෂණය ඔස්සේ අපත් මෙවර පාර්ලිමේන්තු අපේක්ෂක ධූරය බලාපොරොත්තු වන පාර්ලිමේන්තු අපේක්ෂකයන් සමග අද සුවිශේෂී චරිතයක් අපත් සමග එක්වනවා. ඒ Zoom තාක්ෂණය ඔස්සේ නොවේ අපගේ පෑලියගොඩ පිහිටා තිබෙන මැදිරි සංකීර්ණය තුළ මැතිවරණ කොමිසම අදාළ ගැසට් පත්‍රය මගින් මැතිවරණ නීති ප්‍රකාශයට පත් කිරීමත් එක්ක අපි පුළුවන් අවස්ථාවලදී අපි තීරණය කරා මේ කාර්ය බහුල චර්යාවක තමයි සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම අපේක්ෂකයෙක්ම මේ දිනවල රැඳී සිටින්නේ. අවස්ථාවක් ලැබෙන හැම අවස්ථාවකදීම අපි තීරණය කරා ඔවුන් සමග අපගේ මැදිරියේදී මේ සම්මුඛ සාකච්ඡාව ඔබ වෙත රැගෙන එන්න. ඒ අනුව සුවිශේෂී ආරාධිතයෙක්ට අපි අද ආරාධනා කළා. ඒ තමයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මැතිතුමාට අපි ආරාධනා කළා අද පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමග සම්බන්ධ වෙන්න කියලා. අපි ඔබතුමා ඉතාමත් ආදරයෙන් අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්. මම කැමතියි මුලින්ම අපගේ සාකච්ඡාව පටන් ගන්න පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ කිහිපය ගත්තට පස්සේ මේ හැම පාර්ලිමේන්තු මැතිවරණයක්ම කිසියම් ආකාරයකින් සුවිශේෂී වුණා. 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී 19 වන විවස්ථා සංශෝධනය අවශ්‍යයි කියලා එය තීරණාත්මක මැතිවරණයක් බවට පත් වුණා. 2010 මැතිවරණය ගත්තොත් එහෙම ඒවකට හිටපු ජනාධිපතිතුමා ප්‍රකාශ කරා එතුමාගේ සංවර්ධන වැඩපිළිවෙල ඉදිරියට අරන් යන්න ජනවරමක් ලබා දෙන්න, 3න් 2ක් ලබා දෙන්න 18 වෙනි සංශෝධනය ගෙන එන්න කියලා. ඒ වගේම 2005 වර්ෂයේ ගත්තොත් එහෙම නැවත වරක් මේ යුද්ධය අවසන් කිරීම සහ සාමය ඉලක්ක කරගෙන යම්කිසි මැතිවරණ ව්‍යාපාරයක් නැත්නම් පාර්ලිමේන්තු මැතිවරණයක් ඉදිරිපත් වුණා. ඔබතුමා හිතන විදියට මෙවර පාර්ලිමේන්තු මැතිවරණය ජනතාවටත් රටටත් සුවිශේෂී වන්නේ කුමන කාරණය අරඹයාද? ප්‍රධාන වශයෙන් ගත්තොත් ජනාධිපතිවරණයක් පවත්වා මාස 8කට වඩා වැඩි කාලයකට පසුව තමයි මේ මැතිවරණ ඇවිල්ලා තිබෙන්නේ. නිසා ජනාධිපතිවරණයේදී අපේ රට ජනමතය කේන්ද්‍ර දේහයකට දැවීකරණය වුණා. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරන්න පුළුවන් යයි විශ්වාසයක් තිබෙන කණ්ඩායම් වෙත ජනතාව තල්ලු වෙන එක වළක්වන්න බෑ. ඉන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණය කරලා මාස 8කට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. එතකොට එහිදී මා හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ඡන්ද ප්‍රමාණය 69ට සාම්ප්‍රදායික රාජපක්ෂ කඳවුරේ ඡන්දම නෙවෙයි ආවේ. ඊට එහා ගියපු විනයක් අපේක්ෂා කරපු යම් එක නීතියක් අපේක්ෂා කරපු යම් සාම්ප්‍රදායික දේශපාලකය වෙනුවට වෙනත් වියත් වගේ කණ්ඩායම් රට පාලනය කරා කියලා විශ්වාස කරපු වගේ කණ්ඩායමක් ඇදිලා ගියා. දැන් මම හිතනවා මේ මාස 8 ඇතුළත ජනතාවට ඔප්පු වී හමාරයි එම පාලනයේද පැරණි අසාර්ථක මාවතේම ගමන් කරන බව. ඒ නිසා මා හිතනවා මේ මැතිවරණයේදී සුවිශේෂී වන්නේ එක පැත්තකින් ජනාධිපතිවරණය පවත්වා මාස 8කට අධික කාලයක් ගත වී තිබීමත් ඒ වගේම එක්සත් ජාතික පක්ෂය ඇතුලේ විශාල අර්බුද ගණනාවක් නිර්මාණය වී තිබීමත් ඒ හේතු කොටගෙන අපේ රටේ ජනතාවට අලුත් මාවතක් කෙරෙහි විකල්ප දේශපාලන ධාරාවක් කෙරෙහි තමන්ගේ අවධානය යොමු කිරීම සඳහා ඉතාමත් හොඳ අවස්ථාවක් නිර්මාණය වී තිබෙනවා. ඒ මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඡන්ද දීපු කිසි කෙනෙක් බිය යුතු නෑ මේ මැතිවරණයේදී. මොකද ගෝඨාභය මහත්මයාගේ ජනාධිපති ධූරයට හානියක් වෙන්නේ නෑ. ඒ වගේම පසුගිය ජනාධිපතිවරණදී කල්පනා කරා නම් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ජයග්‍රහණයක් මම හිතන්නේ මේ මහත්මයා කල්පනා කිරීමෙන් පළක් නෑ. ඒ නිසා තුන්වෙනි ධාරාවේ දේශපාලනයක් විකල්ප ධාරාවේ දේශපාලනයක් අපේ රටේ ශක්තිමත් කර ගැනීම තමයි මේ මැතිවරණ වැදගත්ම කාර්යය. සමාජ ආර්ථික දේශපාලන පැත්තෙන් බැලුවොත් ඉතින් මම හිතන්නේ සෑම මැතිවරණයකදීම තිබුණ අභියෝගය තමයි ඒ කරුණවලදී මේ මොහොතේ තියෙන්නේ. විශේෂයෙන්ම ඔබතුමාගේ පිළිතුරේදී සඳහන් කරේ විකල්ප දේශපාලන මුහුණුවරක් සඳහා නැත්නම් විකල්ප දේශපාලන ප්‍රවේශයක් සඳහා තමයි ජනතාව මේ අවස්ථාවේදී සැලකිලිට භාජනය කළ යුතු වන්නේ කියලා. වසර ගණනාවක් පටන්ම ජනතා විමුක්ති පෙරමුණ තුන්වල බලවේගය සහ දෙවන බලවේගය වෙන්නට දැවැන්ත උත්සාහයක් වසර ගණනාව පුරාම අපි දකිනවා. ඒ වගේම මෙවර ඔබතුමාලට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල අපි කියන්නේ කැම්පේන් එකක් යනවා මේ 103 සම්බන්ධයෙන් සහ
මේක මෙතනනුත් එහාට පල්ලෙහාට අදලා දානවා සහ ඔබතුමන්ලගේ 3%ක්වත් ලබා ගන්න පුළුවන් වේවිද කියන ප්‍රශ්නාර්ථය ඔබතුමන්ලගේ ප්‍රතිවාදී කඳවුර මගින් ඉදිරියට නිතරම ගෙන එනවා. මම කැමතියි ඇත්තටම මොකක්ද ඇයි ජනතා විමුක්ති පෙරමුණට මෙතුවක් කාලයකට මේ ඡන්ද ප්‍රතිශතයේ යම්කිසි ප්‍රමාණාත්මක ප්‍රමාණයකට ඉස්සරහට අරගෙන එන්න බැරි. මම මේ ප්‍රශ්නය අහන්නේ ඔබතුමන්ලා විශාල ප්‍රමාණයක් ඡන්ද ලබා ගත්ත කලින් ඒ කියන්නේ 3% අභිබවා ගියපු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්ත. එතකොට ඒ කියන්නේ ජනතාව ඔබතුමන්ලව විශ්වාස කරලා යම් ප්‍රමාණයකට ඡන්දේ දීලා තිබෙනවා. ඔවුනුත් ඔබතුමන්ලගේ නැවත ගිලිහෙන්න මොකක්ද ඔබතුමා දකින හේතුව? සෑම දේශපාලන ව්‍යාපාරිකම ඉහළට යාම් පසුබෑම් වලට මුහුණ දීලා තිබෙනවා. එය අපේ රටේ අනිත් දේශපාලන පක්ෂ දිහා බැලුවත්, ලෝකයේ සිදුවී තිබෙන දේශපාලන ප්‍රවණතාවයන් දිහා බැලුවත්, ඒ දේශපාලනයේ යම් උච්චාවචනයන් තිබෙනවා. දේශපාලනය කියන්නේ අර ඉද්ද ගැහුවා වගේ එක අතකට කෙලින් ගමන් කිරීමක් නෙවෙයි. උච්චාවචනයන් තිබෙනවා. ජයග්‍රහණ තිබෙනවා. පසුබෑම් තිබෙනවා. දරා ගැනීම තිබෙනවා. නිසා අපි යම් දේශපාලන පසුබෑම් අවධියක අපි කටයුතු කරමින් හිටියා. මා හිතනවා අපි සමාජ මතයක් ලෙස ගත්තොත් එම පසුබෑම් අවධිය අපි අවසන් කරමින් තිබෙනවා. ඊළඟ තියෙන ප්‍රශ්නේ තමයි අපිට තිබෙන කැමැත්ත ඡන්දයක් බවට පරිවර්තන වෙනවද? දැන් ඔබ අපිට තිබෙන ඡන්දයේ ප්‍රමාණය නම් සමාජයේ අපි සතුව තිබෙන බලය මම හිතන්නේ මේ වගේ වැඩසටහනකට මම අදාළ වෙන්නේ නැහැ. අපේ ඡන්ද නම් අපේ බලය. ඡන්ද නම් අපේ මතවාදී හයිය. සමාජය අපි අත්පත් කරන්න මතවාදී හයිය අපේ ඡන්ද ප්‍රමාණයෙන් ප්‍රකාශයට පත් වෙනවා නම් අපි මේ රටේ අදාළ වෙන දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වගේම අපේ ඡන්ද ප්‍රමාණයෙන් අපේ සැබෑව පෙන්눔 කරනවා නම් අපගේ සතුරාගේ නිර්දය ප්‍රහාරයට සහ විවේචනයට අපි පාත්‍ර වෙන්නේ නැහැ. ඒ නිසා අප දන්නවා අපට අපේ ඡන්ද ප්‍රමාණය අභිබවා යන බලයක් තිබෙනවා. දැන් අපි මුහුණ දී තියෙන අභියෝගය තමයි ඒ සමාජයේ අපි අත්පත් කරන් තියෙන බලය කොහොමද අපි ඡන්දයක් බවට පරිවර්තන කරගන්නේ? මේ අභියෝගය තමයි අපිට තිබෙන්නේ. එතකොට පහුගිය මැතිවරණ කීපයක් බැලුවොත් ඒ හැම මැතිවරණයකදීම ඒ මැතිවරණයට අදාළ සුවිශේෂී තත්ත්වයක් නිර්මාණය වී තිබුණා. ඒ ඡන්දයට අදාළ, ඒ නිශ්චිත මොහොතට අදාළ. එනිසා නිශ්චිත මොහොතේදී පොදු දේශපාලන කරුණු පිළිබඳව සමාජයේ සියලු කරුණු පිළිබඳ අවධානය යොමු කරනවට වඩා ඒ නිශ්චිත මොහොත පිළිබඳ අවධානය යොමු කිරීමට ලක් වී තිබෙනවා. ඒ නිසා අපිට සමාජයේ අත්පත් කර තිබෙන කැමැත්ත ඡන්දයක් බවට පරිවර්තන වෙමින් නැහැ. දැන් අපි විශ්වාස කරනවා ඒ කැමැත්ත ඡන්දයක් බවට පත් කරගත හැකි කියන දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා. ඒ වගේම ওই 3 කතාව මම හිතනවා අද කීයද 20යි. ඉතින් තව දින 15ක් තියෙයි. එච්චරයි. හොඳයි. ඔබතුමා පක්ෂයේ නායකත්වය ලබා ගත්තට පස්සේ විශේෂයෙන්ම පක්ෂයේ අපි දන්නවා මුලින්ම ජනතා විමුක්ති පෙරමුණ ලෙස තිබුණේ. ඊට පස්සේ පක්ෂයේ පාටවල ජනතා විමුක්ති පෙරමුණ නමුත් ජාතික ජන බලවේගයේ විදිහට මන්දක මාධ්‍යවල විශාල විචාර පළල තිබෙනවා. රතු පාටින් මේ තරමක් අර ක්‍රිම්සන් පැහැයට පරිවර්තනය වීම ඉඳලා ඒ තුල යම්කිසි න්‍යායාත්මක වෙනසක් නැත්නම් සමාජ ප්‍රශ්න පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ වෙච්ච අපි කියන්නේ අප්‍රෝච් එක නැත්නම් මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන ක්‍රමවේදයේ වෙනසක් අභ්‍යන්තරයේ සිදු වුණාද? ඇත්ත ගත්තොත් අපි මේ රටේ දේශපාලන පරිවර්තනය සඳහා සකස් කළ යුතු දේශපාලන මූලධර්ම, මේ රටේ ආර්ථික පරිවර්තනය සඳහා අවශ්‍ය වී තිබෙන ආර්ථිකමය මූලධර්ම සහ මේ රටේ සමාජයක් පරිවර්තනය සඳහා අවශ්‍ය වෙන සමාජීය මූලධර්මවල පදනමේ කිසි වෙනසක් වී නැහැ. වමේ දේශපාලන ව්‍යාපාරයම කියලා කියන්නේ ඒ ඇතිවෙන තත්ත්වයන්ට අනුරූපී වන පරිදි තමගේ මූලධර්ම තමගේ පදනම් ආරක්ෂා කර ගැනීමෙන් ගනිමින් වෙනස් වීම. දේශපාලනේ ස්ථිතික දෙයක් නෙවෙයි, දේශපාලනේ ගතික දෙයක්. එනිසා අපි ගතික දේශපාලන ව්‍යාපාරය. එනිසා ලෝකයේ ඇති වී තිබෙන නව ප්‍රවණතාවයන්, රට තුළ ඇති වී තිබෙන තත්ත්වයන්, අපේ සමාජයේ ස්වභාවය, අපේ ආර්ථිකයේ හැඩතල, අපේ විදේශ සබඳතාවල ස්වභාවය මේ සියල්ල සැලකිල්ලක් කරගනිමින් මේ මොහොතට අනුරූපී වන පරිදි
අපි වැඩ පිළිවෙලක් සකස් කරනවා මා යට කී මූලධර්ම වල පීඨා. ඒ නිසා එයයි මේ ජාතික ජන බලවේගය අතර පැටලෙවිල්ලක් නැහැ. ජාතික ජන බලවේගයේ අපේක්ෂාව බවට පත් වී තිබෙන්නේ ඔබ දන්නවා ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි මේ රටේ යහපත් පරිවර්තනයක් වෙනුවෙන් වැඩ කරනවා. අපි හිතනවා මේ රටේ කවර පුරවැසියක්ද මේ දේශපාලන සංස්කෘතිය අනුමත කරන්නේ. ඔබ අනුමත කරනවද? නෑනේ. රටේ අතිශය ලාභ ලබන ව්‍යාපාරයක් බවට මේ දේශපාලනය පත් වී තිබෙනවා. මේ දේශපාලනය තමගේ සමීපතම ඥාතින්ට සහ තමගේ සමීපතම හිතවතුන්ට ධනෙ එක්රැස් කර දෙන ව්‍යාපෘතියක් බවට පත් වී තිබෙනවා. තමන්ගේ දරුවන්ගේ අනාගත වෘත්තිය පිළිබඳ ආයෝජනය බවට පත් වී තිබෙනවා. ඔබ බැලුවොත් මේ දවස්වල ලැයිස්තුවල සහ පාර්ලිමේන්තුව බැලුවොත් තාත්තගෙන් පුතාට උරුම වෙන දෙයක් බවට පත් වී තිබෙනවා. එනිසා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා අරගලයක් අපිට තිබෙනවා. ඒ වගේ මේ ආර්ථිකය මම පසු පැහැදිලි කරන්නම් මේ සමාජයේ. ඒකට මේ අරගලය අපි විතරක් නෙවෙයි නිරත විසිරෙන්නේ. දේශපාලන ව්‍යාපාරයකට අපි මේ අරගලෙ නිරත වෙන ගමන් තවත් සංවිධාන පුද්ගලයන් අපිට එළියේ සිට මේ අරගලයට මැදිහත් වෙමින් තිබෙනවා. ඒ නිසා අපි කල්පනා කරා අපි එකිනෙකා වෙනස් වේදිකාවල වෙනස් තැන්වල අපි අරගලයේ කුඩා තැන්වල නියැලෙනවා වෙනුවට අපි එක මධ්‍යස්ථානයක් ගොඩනගිය යුතු කියලා මේ සියලු දෙනාට. අන්නේ මධ්‍යස්ථානය තමයි ජාතික ජන බලවේගය. එසේ නැතුව අපි මේ රට පිළිබඳ දකින ආර්ථික දේශපාලන මේ සමාජයේ මූලධර්මයන්ගේ වෙනස් වීමක් නොවේ. මම කැමති ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය වෙත නැඹුරු වෙන්න ඊළඟ අවස්ථාවේදී ඔබතුමන්ලා මේ ගමන් කරන ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරනවද? මොකද ජනතා විමුක්ති පෙරමුණ මුල්ම කාලෙදී කිව්වේ දේශීය ව්‍යාපාර සඳහා අවස්ථාවක් දෙන්න ඕනේ. කෘෂිකාර්මය මත පදනම් කරගත්තු ආර්ථිකයක් ගොඩන ගන්න ඕන. අපගේ ශ්‍රම සම්පත තමයි අපගේ තිබෙන වටිනාම සම්පත අපගේ පිහිටීම උපයෝගී කරගන්න ඕනේ. දැන් ඒ අනුව මේ රජය මේ පවතින කොවිඩ් තත්ත්වයත් එක්ක ආනයන සම්පූර්ණයෙන්ම පාහේ නතර කරලා තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා කිහිපයක් හැරුණු විට වාලච්චේනේ කඩදාසිකම් හලා ආරම්භ කරන්න කටයුතු කළ තියෙනවා. මේ වගේ දේශීය මුහුණුවරක් ගත්තු ආර්ථික ක්‍රමවේදයක් ඉදිරියට එනවා. ඔබතුමාලගේ ආර්ථික ප්‍රතිපත්තියමද මේ වුන් ක්‍රියාත්මක කරන්නේ? ඔබ හිතනවාද මේ ආර්ථික ක්‍රියාවලියක් එළියට එන බව? අද ආනයන නතර කරේ ඩොලර් නැති නිසා. හරිද? මම ඔබගෙන් එකක් අහන්නම්. සීනි වලට බද්දක් ගන්නවා. රුපියල් 50ක. ඒතර මම දැක්ක එක අමාත්‍යවරයෙක් ඇවිල්ලා කියනවා මේ සීනි වලට අපි බද්දක් ගැහුවේ මේ අපේ රටේ සීනි නිෂ්පාදනය වැඩි කරන්න කියලා. ඔබ හිතනවාද ඒතර මේ ගෙවල් වල ස්වයං රැකියාව කරේට සීනි හදනවා කියලා? සීනි කියන්නේ කර්මාන්තයක්. හරිද? එතකොට ඒකට ඉඩම් වෙන් කරමින් ඒකට කර්මාන්තයක් ගොඩනගමින් ඒ සඳහා වගා සැලැස්මක් හදලා ඊට පස්සේ තමයි සීනි එන්නේ. ඒ සීනි වලට බද්දක් ගැහුවා කියලා මේ ගෙවල් වල සීනි හදන්න පටන් ගන්නෑ. බොරු. හොඳයි. හරිද? ඒ වගේ මම දැක්ක තව එකක් කියලා තිබුණා මේ. ඒ කියන්නේ මේ ආනයනික සීමා කරන්නේ මේ අපේ රටේ මේ ආර්ථිකයේ ගැන බොරු. ඩොලර් නේ. හරිද? මේ ඔක්තෝබර් මාසයේ ඩොලර් බිලියනයක ඩොලර් කෝටි 100ක ණයක් ගෙවන්න තියෙනවා. මේ අවුරුද්ද අවසන් වෙනකොට ඩොලර් බිලියන 3.2ක ණයක් ගෙවන්න තියෙනවා. මේ ණය ගෙවන්න ඩොලර් ඉතුරු කරගන්න හදන්නේ. හරිද? එතන ආර්ථික ප්‍රතිපත්තියක් නෙවෙයි. ඒ වගේම අපේ කර්මාන්ත පද්ධතිය වාලක් කියනද ඇඹිලි පිටියද ඒවා අපිට හොඳයි මෙහෙම ඒ කියන්නේ අර පරීක්ෂණ අගාර මට්ටමින් එහෙම නැත්නම් ළමයිට පෙන්නන මට්ටමින් ඒවත් පවත්වා යන්න පුළුවන්. හැබැයි අපි ඒක වෙළඳපොළ මට්ටමට ගේන්නේ කොහොමද? ඒකයි වැදගත්කම තියෙන්නේ. ඒතකොට අපේ කඩදාසි කර්මාන්තය අපි මුහුණ දී තිබෙන ගැටලු මොනවද? අපි මේක වෙළඳපොළ දක්වා වර්ධනය කරනකොට අපේ නිෂ්පාදන පිරිවෙල අඩු කරගන්නේ කොහොමද? අපි නව තාක්ෂණය තෙන්ට බද්ධ කරන්නේ කොහොමද? මේ ගොඩක් කර්මාන්තශාලා 1960 දශකයේ ආරම්භ කරපු. දැන් අවුරුදු 60කට වඩා පැරණි මේ තාක්ෂණය, ඒ කර්මාන්ත. ඔබ හිතනද එවැනි කර්මාන්ත වලින් ගුණාත්මක කඩදාසියක් කාර්යක්ෂම නිෂ්පාදනයක් සහ නිෂ්පාදන පිරිවැය අඩුවීමක් කළ හැකියි කියලා? ඒ නිසා මේ යලි ප්‍රතිස්ථාපනය කළ යුතුයි. මේකයි කරන්න ඕනේ. ඒ නිසා මේවාර ටිකක් ප්‍රදර්ශනාත්මක මැජික් කතා ඇරුණකොට ආර්ථිකේ පතුලෙන්ම කරගන්නලද
පරිවර්තනයක් නොවේ. ඒ නිසා අපේ යෝජනාව සහ ඔවුන් මීටු කරමින් තිබෙන දේ අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඔවුන් ප්‍රදර්ශනාත්මක යමක් කරමින් ඉන්නවා විතරයි. විශේෂයෙන්ම ආනයන සඳහා බදු පැනවමින් මේ කරන එය මේ ක්‍රියාපටිපාටියේ එක සාර්ථක පියවරක් විදියටවත් ඔබ දකින්නේ නැද්ද? මොකද ආනයන තහනම් කිරීම නැත්නම් ආනයන සීමා කිරීමට අවශ්‍ය නම් මම දන්නවා රජයට ඩොලර් අවම වීම හේතුවක් විය හැකියි. නමුත් එය මේ අපි දන්නවනේ මේක ක්‍රියාවලියක් නේ. ක්‍රියාවලියේ එක පියවරක්ද මේක? ඔබ දැක්කද මේක අවස්ථා ගණනාවක් අපේ රටේ? මේ වෙලාවේ නෙවෙයි. ඊට පෙර මට පතක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව වෙලාවෙත් යම් වාහන ආනයන කිරීම විශාල බදු ප්‍රමාණයක් පනමින් වාහන ආනයන කිරීම සීමා කරා. ඒ වගේම ඔබට මතක ඇති අපේ LC එකක් ඕපන් කරනකොට එහි කාලය මාස 6ක් දක්වා ණයවර ලිපියක් නිකුතර මාස 6ක් දක්වා දීර්ඝ කරා. ඒ නිසා රාජ්‍යයන් විටින් විට මේ ආනයනය සඳහා යම් සීමාකම් පනවලා තිබෙනවා. හැබැයි මේ සීමාකම් පනවන්නේ ඊට ප්‍රතිපක්ෂව මේ පැත්තේ සීමාකම් පනවන ගමන් ඊට ප්‍රතිපක්ෂ මේ පැත්තෙන් රටේ ජාතික ආර්ථිකයේ ඒ හිඩස පිරවීම සඳහා වූ ආර්ථික දැක්මක් එක නෙවෙයි. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා තමයි මේක හුදු ඩොලර් හිගවීම පිළිබඳ ප්‍රශ්නයක්ම විතරයි. හරිද? දැන් මම ඔබට කියන්න. ලූණු වලට රුපියල් 50ක බද්දක් ගහනවා. සාමාන්‍යයෙන් අපේ රටේ ලූණු අස්වැන්න මාතලේ ඉන්නේ අගෝස්තු මාසෙ වගේ. ඒ ඉස්සර අපි අගෝස්තු මාසයේ අස්වැන්නක් ගහන වෙළඳ පොලේ දේශීය නිෂ්පාදන ගොවියා ආරක්ෂා කර ගැනීම. දැන් මේ බද්ද ගහන්නේ මම දැනගන්න කැමති ආණ්ඩුව ඉදිරි වර්ෂය සඳහා ලූණු කොච්චර වගා කිරීම පිළිබඳ සැලැස්මක් ඇදුවද? ඒ ලූණු ගොවින් සඳහා අවශ්‍ය වෙන ලූණු බීජ ලබා සඳහා බීජ ලූණු වගාව කොච්චර දිරිමත් කරාද? ඒ වගේම මේ බීජ ගුණාත්මක භාවයෙන් ලබා දෙන බවට කොච්චර සහතිකයක් ඇති කොට තිබෙනවද? ඊට පස්සේ මේ නිෂ්පාදනය වන බීජ ලූණු ගත්තොත් ඔබ දන්නෝ දීර්ඝ කාලයක් තියාගන්න බෑ. හරිද? ඉතා කෙටි කාලයක් ඇතුළත නරක වෙනවා. එතකොට මේ නෙලා ගන්නා බීජ වර්ෂය පුරාවටම පවත්වා ගැනීම සඳහා ගබඩා සංකීර්ණයක් යෝජනා කොට තිබෙනවාද? ඒකත් එක්ක තමයි ලූණු නිෂ්පාදනය උඩට ගන්න පුළුවන්කම තියෙන්නේ. එසේ නැතුව බද්දක් පැනවීම නැවත කියන්නේ එකක් ආණ්ඩුවට අවශ්‍ය මුදල් ප්‍රමාණය හොයාගන්න. හරිද? දැන් ලූණු කිලෝ එකක් ගත්තොත් ලූණු වලට රුපියල් 50යි ආණ්ඩුවට රුපියල් 50යි. එකක් මේ ආණ්ඩු සල්ලි හොයාගන්න. අනිත් එක සීමා කරන්න ඩොලර් පිට ගලලා යන එක. ඒ නිසා මේ වෙලාවේ නිශ්චිත මොහොතේ ආර්ථික ඇති වී තිබෙන කඩාවැටීමේ ප්‍රතිඵලයක් මිසක් දිගු කාලීන ආර්ථික සැලැස්ම කොටසක් නොවන බව නම් හරි පැහැදිලි. එකක් පැහැදිලි කරන්න කියනවා. ඔය ආනයන සීමා කරපු එකක්. ඒ සඳහා ඊළඟ අපේ සැලැස්ම මේක. මෙතන ඒක අපි සීමා කරමින් අපේ වෙළඳ අපේ නිෂ්පාදන අපි මෙතෙන්ට ගේනවා. ඒ සඳහා අපේ තාක්ෂණ අපි මෙතන දියුණු කරමින් තිබෙනවා. ඒ සඳහා අපි පරීක්ෂණ සිදු කරමින් තිබෙනවා. මේ මුකුත් නැහැ මේ බොරුව. හොඳයි. හොඳයි මම කැමති මීළඟට දැනගන්න මේ මෙවර ඉදිරිපත් වන පාර්ලිමේන්තු මැතිවරණයේදී ආණ්ඩු පක්ෂයේ වගේම විපක්ෂයේ කාර්යභාරය පිළිබඳවත් ගැඹුරින් සාකච්ඡා විය යුතුයි. මොකද පසුගිය පාර්ලිමේන්තුවේත් ඊට කලින් පාර්ලිමේන්තුවේත් මේ විපක්ෂයේ කාර්යභාරය නිසි පරිදි ඉටු වුණාද කියන කාර්යය පිළිබඳ විශාල සංවාදයක් තිබුණා. ඔබතුමා හිතන විදිහට ඇත්තටම මේ එළඹෙන පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්යභාරය විය යුත්තේ මොන වගේද සහ ඒ සඳහා නායකත්වය ලබා දෙන්න ඕනේ මොන විදිහටද? ඇත්තටම අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි පළමු කොට මේ රටේ ජනතාවන් ඉල්ලා හිටනවා අපිට ආණ්ඩු බලය දෙන්න. අපි මේ රට හදන්න ලෑස්ති. අපිට ආණ්ඩු බලය දෙන්නේ නැත්නම් මේ මොහොතේ අපේ පාර්ලිමේන්තුවේ මේ නියෝජනය කරන മന്ത്രിවරු සංඛ්‍යාව වැඩි කරන්න. ඇයි? ඒක නෙවෙයි ප්‍රශ්නේ. ඇයි? ඔබ දන්නවා සාමාන්‍යයෙන් ආණ්ඩුවක මේ හොඳ ළමයාගේ කාලයට පණ පොවන්නේ මැතිවරණ වකවානුව. එහෙම තමයි ආණ්ඩුව නිකන් හොඳ ළමයා. සාමාන්‍යයෙන් අපාය ඉන්ටර්වල් ඡන්දයක් කාලේ. හැබැයි මේ ඡන්දේ කාලේ තමයි ජනතාවගේ භාණ්ඩ වලට අසීමිත ලෙස බදු පැටෙව්වා සාමාන්‍ය කුස්සිය භාණ්ඩ වලට. සීනි වලට, පරිප්පු වලට, සැමන් වලට, ලූණු වලට, සුදු ලූණු, සූදුරු, මිරිස් කුඩු ආහාර පාන වලට. ඡන්දයක් කට උඩ තියාගෙන ඒක කරනවා. ඡන්දයක් කට උඩ තියාගෙන මම හිතන්නේ ලයිට් බිලක් කිව්වා ගෙවල් වලට නේද? අමාත්‍යවරයම කියනවා Tamanට තේරුම් ගන්න බැරි ලයිට් බිලක් න 'අප අප්‍රංශ ලයිට් බිලක් කිව්වා. ඡන්දයක් කට උඩ තියාගෙන. ඡන්දයක් කට උඩ තියාගෙන
සාමාන්‍ය කොවිඩ් වසංගතයේ පැතිරවීම වැළැක්වීම සඳහා ජනතාව තමන්ගේ මළගයක් සූදානම් කරගත්තු ආකාරයත් තොණ්ඩමන් තමන්ගේ මළගයක් සූදානම් කරගත්තු ආකාරයත් දිහා බලපුවහම ඡන්දේ කාලෙක නම් ওই නාඩගම නටන්නේ මම දන්නේ සාමාන්‍ය. ඒ වගේම ඔබ බැලුවොත් උදයංග වීරතුංගගේ නිදහස් වීම බැලුවොත් හරිද? අඩුම තරමේ රතු වරන්තිකාරයෙක් ලංකාවට ගෙනල්ලා සතියක් රිමාන්ඩ් වෙලා අඩුම තරමේ හංගලා තියෙනවා. හැබැයි කුරුණෑගල කියලා ප්‍රසිද්ධ රැස්වීම් වල ගෙනියනවා. මේ ඡන්දයක් කාලෙක. ඒ වගේම ගත්තොත් මා දැක්කා කුරුණෑගලදී එහි නගර සභාවේ නගරාධිපතිවරු රුජු මෙදියත් වීම හරහා අපේ පෞරාණික වටිනාකම් සහිත ස්ථාන විනාශ කරනවා. ඒවට කිසි දඬුවමක් ලබා දෙන්නේ නැහැ. සහයව ආරක්ෂා කරනවා. තේරුණාද? ඡන්දයක් කට උඩ තියාගෙන. ඒ වගේම ඔබ දකින්න ඇති පහුගිය කාලේ සමහර පාස් කරන ලද ව්‍යාපෘති ඒවා මේ නිශ්චිත මොහොතේ අපිට අවශ්‍ය ව්‍යාපෘතිකින් ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ඡන්දයක් කට උඩ තියාගෙන හැසිරීම මෙහිම නම් ඡන්දෙන් පස්සේ කවර ආකාර තත්ත්වයක් ඇති වේවිද? දෙකයි තියෙන ප්‍රශ්නේ. සාමාන්‍ය අපි දැකලා තියෙන හැමදාම ඡන්දයක් ආසන්නයේදී ආණ්ඩුව යම් හිතකර ක්‍රියාමාර්ග වලට යනවා. හැබැයි මේ ආණ්ඩුව ඡන්දයක් තමන්ගේ අභියස තියාගෙන ඒ කියන්නේ පැත්ත කටයුතු කරමින් තිබෙනවා. එහෙමනම් ඡන්දෙන් පස්සේ ඇති විය හැකි තත්ත්වය මීට වඩා භයානකයි. ඇත්ත වචනේ. එහෙමනම් මොකද්ද කරන්න ඕන? අන්නේ ජනතාව පීඩාවට පත් කරන, ජනතාව අසාධාරණට පත් කරන, ජනතාවට අයුක්තිය ඇති කරන තත්ත්වයක් ඇති වුණාම අන්නේ තත්ත්වයට එරෙහිව පාර්ලිමේන්තුවේ හඬ නගන්න පුළුවන් ප්‍රබල කණ්ඩායමක් ඕන. අන්නේ ප්‍රබල කණ්ඩායම අපි කියන මාලිමාව කියලා. ඒක කිසිසේත්ම සජිත් ප්‍රේමදාස කරන්න බෑ. සජිත් ප්‍රේමදාස සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතාව කියන කඹයෙන් අතපය ගැට ගහලා ඉන්නේ. හරි. අවශ්‍ය නම් පැහැදිලි කරන්න. රනිල් වික්‍රමසිංහට ඒකේ භූමිකාව ඉටු කරන්න බෑ. ඔහු බැඳුම් කරේ කියන කඹයෙන් ඔහුගේ අතපය පමණක් නෙවෙයි නේද? මුවත් වසාගෙන ඉන්නේ. ඒ විතරක් නෙවෙයි ඒගොල්ලන්ට ඒ කාර්යභාරය ඉටු කළ හැකි වන්නේ සාමාන්‍ය අපේ ගම්වල තියෙන මේ කණුවක මේ හරක ගැට ගහනවා. එතකොට ඒ ගැට ගහන කෙනා තමයි ඒ හරකාට කොච්චර දුරක් ඇවිදින්න දෙන්න පුළුවන්ද කියලා සීමා කරන්නේ. ඒ කඹේ දුරට විතරයි. හරිද? ඒ නිසා ඒකට කියන දිගේලි කරනවා කියලා. හරිද? රනිල්ටත් සජිත්ටත් පුළුවන්කම තිබෙන්නේ දිගේලි කරන ලද විපක්ෂ කාර්යභාරය. අර ගැට ගහන කඹෙන් Tamanට නේද? ඒ ගැට ගහලා තියෙන්නේ දන්නවා ආණ්ඩුව. ඔවුන් තමයි උන්ගේ සීමාව සඳහන් කරලා දීලා තියෙන්නේ. නිසා අපි විශ්වාස කරනවා අන්නේ ඒකට එරෙහිව මේ මොහොතේ පැන නගින ජනතාවගේ අයිතිය අසාධාරණයට එරෙහිව ප්‍රබල භූමිකාවක් මේ සැරේ පාර්ලිමේන්තුවට පැවරී තිබෙනවා. අන්නේ භූමිකාවේදී මා හිතනවා අපි ඉතිහාසෙත් අපි පාර්ලිමේන්තුවෙන් පිටතත් පාර්ලිමේන්තුව ඇතුළෙත් ඒ භූමිකාවට ශක්තිමත්ව පනපෝලා තිබෙනවා. නිසා මා හිතනවා ඒ භූමිකාව නම් අපිට ජනතාව බාර දෙන්නේ. දැන් අපිට ආණ්ඩු භූමිකාව නොවි ඒ භූමිකාව නම් බාර දෙන්නේ මා හිතනවා ඒ භූමිකාවේ සාර්ථකම කාර්යභාර කළ හැකි අපිට කියලා. හොඳයි. අද අපත් සමග සාකච්ඡාවට සම්බන්ධ වී සිටින්නේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා. අප පළවන වටේදී ප්‍රශ්න එතුමාට යොමු කරා. අපි කෙටි විරාමයක් ලබාගෙන සූදානම් දෙවන වටේදීත් එතුමාට අපගේ ප්‍රශ්න යොමු කරන්න. රැඳී සිටින්න අප සමගම මේ පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන. ඔබ නැවතත් සම්බන්ධ වන්නේ පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමගින්.
අද අප සාකච්ඡා කරන්නේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මැතිතුමා සමග. අප පළමුවටදී එතුමාගෙන් ප්‍රශ්න ගණනාවක් අපි එතුමාට යොමු කරා. ඒ අනුව එතුමා මූලික වශයෙන් ප්‍රකාශ කරේ ජාතික ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ කියලා කියන්නේ දෙකක් නෙවෙයි එකක්. ඒ අනුව මේ ජනතා විමුක්ති පෙරමුණ කරගෙන ආපු දේශපාලන අරගලය වගේම අරගල සමාජයේ විවිධ කණ්ඩායම් කරගෙන ආව වුන් කරේ හැම දෙයක්ම එක තැනකට එකතු කරපු එක කියන එක එතුමා මූලික වටේදී ප්‍රකාශ කළා. ඒ වගේම මේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් එතුමා ප්‍රකාශ කළේ මේ දේශීය ආර්ථිකය නංවන එක ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිය වුණාට මේ රජය ගෙන යන්නේ ඔවුන් ඉදිරිපත් කරන දේශීය ආර්ථික ක්‍රමවේදයම නොවේ. මෙය පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා කරනු ලබන ක්‍රියාපටිපාටියක් බව තමයි එතුමා ප්‍රකාශ කරේ. ඒ වගේම අවසාන වශයෙන් එතුමා ප්‍රකාශ කරේ මේ පක්ෂ හැම එකක්ම ගත්තොත් එහෙම ඔවුන් කඹයකින් බැඳලා තිබෙන්නේ මූලික පක්ෂ කිහිපයම. ඒ නිසා ඔවුන්ට කැරකෙන්න පුළුවන් ඒ කඹේ බැඳලා තියෙන දිගට තමයි කියලා තමයි අනුර කුමාර දිසානායක මැතිතුමා ජාතික ජනබලවේගයේ නියෝජනය කරමින් පළමු වටේදී ප්‍රකාශ කළේ. මම කැමතියි දෙවනි වටේට එන්න, විශේෂයෙන්ම දේශපාලන කාරණාවලට එන්න කලින් විශාල මේ අපි කියන්නේ ජියෝපොලිටික්ස් භූගෝලීය අර්බුදයක් පිළිබඳව, භූගෝලීය නෙවෙයි අපි කියන්නේ දේශපාලන ආර්ථික ඉන්දියානු සාගරයේ කතන්දරයක් පිළිබඳ වෙනවා. මේ සම්බන්ධයෙන් MCC කිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා වුණා. ඒ වගේ මේ ඉන්දියාව, චීනය, ජපානය පිළිබඳව ආසියාවේ බල තුලනය පිළිබඳව විශාල වශයෙන් සාකච්ඡාවට භාජනය වෙනවා. ඒ අතරදිම තමයි මේ නැගෙනහිර පර්යන්තයේ කතන්දරයත් නැවත ඉදිරියට පැමිණියේ. ඒ වගේම අපි දන්නවා නොවැම්බර් මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය පැවැත්වෙනවා. මේ තීරණත් බොහෝ වෙලාවට මේ භූගෝලීය බලපෑමට විශාල වශයෙන් බලපානවා. ඇත්තටම ජාතික ජනබලවේගය මේ අපි කියන්නේ මේ බටහිර බලවේගත් එක්ක ගනුදෙනු කර යුතු ආකාරය නිර්දේශ කරන්නේ කොහොමද? ඔබතුමාලා සම්පූර්ණයෙන් මේකට විරුද්ධයිද? නැත්නම් කොහොමද මේක අපි බැලන්ස් කරන්න ඕනේ? චීනයේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිෂියටිව් එකත් එක්ක අනිත් පැත්තේ ඉන්දියාවේ තිබෙන ස්ථාවරත්වයත් එක්ක කොහොමද අපි මේක කළමනාකරණය කරන්න? ඔබතුමාලාගේ නිර්දේශය මොකක්ද? මෙහෙමයි. ඒ කියන්නේ කවුරුවත් මේ වෙලාවේ මම හිතන්නේ යෝජනා කරන්නේ නැහැ ලෝකයෙන් විතැන් වෙලා ජීවත් වීමක් ගැන කවර රටකටවත්. එක ඒ යුගයේ අවසන්. ඒ නිසා ලෝකයේ දැන් විවිධ ආකාරයෙන් ගැට ගැසිලා තිබෙනවා. ලෝකයේ වෙළඳ පොලෙන් සම්බන්ධ වෙලා තිබෙනවා. ලෝකය තාක්ෂණයෙන් සම්බන්ධ වෙලා තිබෙනවා. ලෝකයේ දේශපාලනයෙන් සම්බන්ධ වෙලා තියෙන එක ඇත්ත. හැබැයි මේ ලෝකයේ හැමදාම මේකෙදි අභ්‍යන්තර වෙළඳ පොළ පිළිබඳ ගැටුම තිබෙනවා. විශේෂයෙන්ම ලෝකයේ මේ ගැටුම යම් ප්‍රමාණයකට ප්‍රධාන කඳවුරු දෙකක් හැටියට වර්ධනය වෙලා තිබුණා 90 දශකයට එහා පැත්තේ සෝවියට් සමාජවාදී කඳවුරු තියෙන කාලේ. ඒතර ඒ වෙලාවේ ලෝකයේ කේන්ද්‍ර දෙකක් තිබුණා. ඒ කේන්ද්‍ර දෙක අතර ගැටුම තිබුණා. සමාජවාදී කඳවුර බිඳ වැටෙනවත් එක්කම යම් කෙටි කාලයක් ඇමරිකන් එක්සත් ජනපදයේ කේන්ද්‍ර කරගත්තු ලෝකයක්, ඒක ධ්‍රුවීය ලෝකයක් නිර්මාණය වුණා. හැබැයි අද ගත්තොත් විවිධ බල කඳවුරු නිර්මාණය වෙලා තිබෙනවා. මේ පැත්තෙන් ආසියාවේ නැගීගෙන එන චීනය තව බල කඳවුරකට වර්ධනය වෙනවා. ඉන්දියාව තමගේ විශාල සැලසුමක් හදමින් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ නියෝජනය කිරීම නිෂේධ බලයේ තියෙන නියෝජිතයෙක් බවට පත්වීම සඳහා. ඒ වගේම රුසියාවේ තව ජාතිකවාදී දේශපාලනික නැගීමක් තියෙනවා. ඊළඟ යුරෝපා සංගමයම එකතු වීමක් තිබෙනවා. මැද පෙරත කලාපී යම් අර්බුදකාරී තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා ලෝකේ පුරා වෙළඳපොළ අත්පත් කර ගැනීමත්, අමුද්‍රව්‍ය අත්පත් කර ගැනීමත්, ඒ වගේම ලාභ ශ්‍රමය අත්පත් කර ගැනීම වෙනුවෙන් ගැටුමක් වර්ධනය වී තිබෙනවා. ඒතර අපිට ස්වායත්තව සිටිය හැකි කෙසේද? මොනතරම් සමහර හිතන අපිට ස්වායත්තව හිටිය හැකි රනිල් වික්‍රමසිංහ මේ ට්‍රම්ප් අඳුරනවා. අපි හිතමු. ඒ වගේ එකකින් සමහර හිතන අපිට බේරෙන්න පුළුවන් කියලා. සමහර අය කල්පනා කරනවා නෑ අපි මේ චීනෙත් එක්ක යාළුයි අපි යාළුයි කිව්වොත් මේක බේරෙන්න පුළුවන් කියලා. එහෙම බේරෙන්න බෑ මේකේ. මේ යාළු මිත්‍රකම් වලට ඇයි හොඳයි කම් වලට බේරගත යුතු ගනුදෙනුවක් නෙවෙයි. මේ ගනුදෙනුව බේරාගත හැකි වන්නේම ආර්ථිකම වශයෙන් තමන් කොපමණ ප්‍රබල තත්ත්වයක් අත්පත් කරගෙන කියනවාද කියන සාධකයේ මත. අද අපිට ඇති වී තිබෙන්නේ මේ අපි ආර්ථිකයෙන් වශයෙන් දුබලතම රාජ්‍යය. පසුගිය දා අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට ගියා මහින්ද රාජපක්ෂ මහත්මයා.
ඉන්දියාවට ගිහලා ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී ඉල්ලනවා ඉන්දියාවෙන් අපි අරන් තිබෙන ණය ප්‍රමාණය අපිට ඉක්මනින් ගෙවා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අපට අවුරුදු 3ක කාලයක් දෙන්න කියලා. ඒතකොට එතන තියෙන රට අසරණ භාවයට පත් වී තිබෙනවා. අසරණ භාවයට පත් වූ රටක් සහ අනෙක් රට අතර සමසිත ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. නේද? සම ස්වාධීනත්වයක් හිමි වෙන්නේ නැහැ. දොර මෝදි අනිවාර්යයෙන්ම දන්නව කරන්නේ මොකද්ද? රයිට් ඕගොල්ලන්ට අපි ණය ගෙවන්න කාලයක් දෙන්න. හැබැයි නැගිටින ජැටිය දෙන්න. උත්තරේ කියන්නේ. හම්බන්තොට වරාය විකිණීම් පිළිබඳ ප්‍රධානම සාධකය. හම්බන්තොට වරාය චීන රජයේ භූදේශපාලන සැලැස්මේ තැනක් හම්බන්තොට වරාය. හැබැයි හම්බන්තොට වරාය අපිට චීන දෙන්න සිද්ධ වෙන්නේ. ඒ ඉදිකිරීම සඳහා ගන්නා ලද ණය අපිට ගෙවා ගන්න බැරුව යනවා. ගෙවා ගන්න බැරුණාම අපි ඒක චීනෙට ලබා දෙනවා නම් ණය වෙනුවට වරාය ගන්න කියලා. හරිද? එතකොට මේ චීනයේ තියෙන යම් භූදේශපාලන අරමුණකට අපි යටත් වෙනවා අපේ ආර්ථික ප්‍රශ්න නිසා. ඉන්දියාවේ තිබෙන යම් දේශපාලන අරමුණකට අපි යටත් වෙනවා අපේ ආර්ථික අර්බුද නිසා. MCC ගිවිසුම පිළිබඳ ප්‍රශ්න පැන නගින්නේ. MCC ගිවිසුමට ඔය තරම් දැන් රනිල් වික්‍රමසිංහලා උපරිම උත්සාහ කරා. රනිල්ලාගේ ව්‍යායාමයට විරුද්ධ විශාල හඬක් නැගුවා වර්තමාන පාලනයේ. මා හිතනවා වර්තමාන පාලනයේ ගොඩනැගීම සඳහා ප්‍රහාර දෙකයි. එකක් පාස්කු ප්‍රහාරය, අනෙක MCC ප්‍රහාරය. හරිනම් මොකද්ද වෙන්න ඕන? 17 වෙනිදාකට MCC කියන සාකච්ඡාවක් අපේ රටේ නැතුව යන්න ඕන. හැබැයි නැවත MCC ගිවිසුම අත්සන් කිරීම පිළිබඳ සාකච්ඡාවක් තියෙන මොකටද? ඩොලර් මිලියන 480ක් නිකන් හම්බ වෙනවා. ආර්ථික ප්‍රශ්නේ. ඒ හින්දා භූදේශපාලනයේ කවර චලනයන් තිබ්බත් ඒ වගේ ඇති වෙන ප්‍රතිවෘත්තාවන් ඉතා හොඳින් කළමනාකරණය කරමින් අපිට හිත කරවන්නේ කෙසේද කියලා අපි සැලැස්මක් හදාගත යුතුයි. හැබැයි සැලැස්ම ශක්තිමත් සැලැස්ම බවට පරිවර්තන වෙන්නේ අපි ආර්ථික වශයෙන් කොච්චර ශක්තිමත්ද කියන සාධක මත. ආර්ථික වශයෙන් පතුලට මැදලා දාලා නේද? ලෝකයේම විශාල ණයකරු බවට පත් වෙලා ණය ගෙවා ගන්න බැරි තත්ත්වයක් ඇති විලා වාර්ෂිකව දල ලෙස ගත්තු. මම ඔබට කියන්නේ දල ලෙස අපිට මේ වසරේ ඩොලර් බිලියන 25ක් ඕන වෙනවා. බහණ්ඩ ගෙන ඩොලර් බිලියන 20ක් විතර ඕන වෙනවා. ණය ගෙන ඩොලර් බිලියන 5ක් විතර ඕන. ඩොලර් බිලියන 25යි. එතකොට අපේ අපනයන ආදායම වෙන්නේ ඩොලර් බිලියන 10ක් වගේ. අපිට විදේශ ශ්‍රමිකයන් ඉන්නේ ඩොලර් බිලියන 7ක්. ඒතර එන්නේත් නෙමෙයි අවුරුද්ද හොඳයි. සංචාරක ව්‍යාපාර උපරිමයෙන් 2යි. මම කියන්නේ මේ අවුරුද්ද මේක එන්නේ නැහැ. නමුත් අපි දල ලෙස හිතුවා. ඒක ඩොලර් බිලියන 19යි. ඒක සමස්ත ඩොලර් ප්‍රමාණය ලංකාවට එන ඩොලර් බිලියන 19 අපිට අවශ්‍ය වෙලා තියෙන ඩොලර් බිලියන 25ක්. ඉතින් ඉතිරි ඩොලර් බිලියන 6 හොයාගන්නේ කොහොමද? ණය ගැනීම. ඉතින් එවැනි තැනකට හෙළන ලද රටක ස්වාධීනත්වය, ස්වරිභාවය, අභිමානය රඳා පවතින්නේ. ඒ නිසා අපි පළමු කොටම ලෝකේ ඉස්සරහා කෙලින් සිටගත හැකි ආර්ථිකයක් සහිත රාජ්‍ය බවට මේ රාජ්‍ය පරිවර්තනය කරනවා. ඒක තමයි අපිට විදේශ රාජ්‍යයන් එක්ක ගනුදෙනු කිරීම සඳහා විදේශ රාජ්‍යයන් එක්ක සම හවුල් කරුණු ලෙස නැගිටීම සඳහා පදනම් වෙන්නේ. එහෙම නැතුව යාළු මිත්‍රකම් හැමේ පාට නෙමෙයි. හොඳයි. මං ඒ වගේම ඔබතුමාලගෙන් දැනගන්න කැමතියි දැන් මේ ආර්ථික ක්‍රමවේදය සහ මේ භූගෝලීය භූදේශපාලන බලපෑම් බොහෝ වෙලාවට එකට ගමන් කරන ස්වභාවයක් තිබෙනවා. මොකද අපේ ආනයන ඔවුන්ගේ ආනයන වෙළඳ පොළවල් මේ එකකට එකක් සම්බන්ධ නිසා. එතකොට දැන් එවැනි වාතාවරණයක් තුල ලෝකයෙන් හුදකලා වීම අපි කවුරුත් අනුමත කරන්නේ නැත්නම් ඒ යුගය අවසාන නම් දැන් අපි ආර්ථික දැන් කාට අපි අතීතයටම දොස් පවරලා වැඩකුත් නැහැනේ. දැන් අවුරුදු ගණනාවක් තිස්සේ මේ ප්‍රශ්නේ හැම මැතිවරණයකදී වෙනවා. අපිට අවශ්‍ය තරම් ඩොලර් නැහැ. අපිට මේක කරගන්න අමාරුයි. අපි ආර්ථිකමය වශයෙන් ස්වාධීන නැහැ කියලා. දැන් එතකොට අපි දන්නවා අපි මේ හොඳ තනතිරුවක නෙවෙයි ඉන්නේ. මේක ඉතා බැට් කරන්න අපහසු තනතිරුවක්. දැන් අපි මෙතෙක් ඉඳන් ඉස්සරහට ඉදිරියට යනවා. ඔබතුමාලා මොනවද මේකට යෝජනා කරන්නේ? මොකද ජනතා විමුක්ති පෙරමුණට සහ ඒක හොඳයි. ඔබතුමාලාට තියෙන එක චෝදනාවක් තමයි මේ යෝජනාවක් නැහැ කියන මම කැමතියි ගැන ඔබතුමාලා. ඉස්සෙල්ලාම අපිට තියෙන්න ඕන හොඳ මාස්ටර් ප්ලෑන් එකක්. හරිද? එහෙම නැතුව ජනාධිපතිවරයෙක් හම්බන්තොටින් එනකොට එහෙ ගිහිලා ක්‍රීඩා පිටි හදන්නයි. තව ජනාධිපතිවරයෙක් පොළොන්නරු වෙනකොට එහෙට රේල් පාරක් ඕන තමන්ගේ සිහිනේ කියලා රේල් පාරවල් පිළිබඳ ව්‍යාපෘති ගේන්නයි.
ඇමතිවරයෙක් කොහෙන් හරි එනකොට අධ්‍යාපන ඇමතිවරයෙක් ඒ පැත්තේ කියලා විශ්වවිද්‍යාලයක් හදන්න ඕන කියලා හිතන්නයි. හරිද? මෙහෙමනේ වෙන්නේ. හරිද? එහෙම නෙවෙයි රටකට අවශ්‍ය. අපිට තියෙන්න ඕන ඉස්සෙල්ලම මැනීමක් දැන් අපේ රටේ තියෙන තත්ත්වය කොතනද? අපි හිතනවා අපේ රට ණය වලින් විශාල හිරවීමක තිබෙන රටක්, නිෂ්පාදනයේ කඩා වැටුණු රටක්, ජනතාව නිෂ්පාදනයට හවුල් වීමේ ඉතාමත් අඩු ප්‍රවණතාවයක් තියෙන රටක්, නිෂ්පාදනයේ ඒක ජාතික ධනය සාධාරණ ලෙස බෙදී නොවන රටක්. ඒක තමයි අපි තියෙන තැන. ඒතර අපි හදන්න ඕන තව අවුරුදු 10කින් අපේ රට ආයුත්තේ කොතනද? එහෙම තියෙනවා. අපි හිතනවා අපේ රට මේ ණය ප්‍රමාණයෙන් අපේ ගොඩ ඒම සඳහා වූ දැක්මක් අපිට අවුරුදු 10කට තියෙන්න ඕන. අපේ රටේ ජාතික නිෂ්පාදනයේ තෝරා ගන්නාලාද ශේස්ත්‍ර මෙන්න මේ ශේස්ත්‍ර අවුරුදු 10කදී අපි මෙතෙන්ට ගෙනවන දැක්මක් තියෙනවා. අපි විදේශ වෙළඳ පොලේ මම හිතන්නේ අපිට තාක්ෂණික කාර්මික පංගුවක් අපිට අමාරුයි විදේශ වෙළඳ පොලේ අත්පත් කරගන්න. හැබැයි අපිට විදේශ වෙළඳ පොලේ විශේෂිත වූ භාණ්ඩ විශේෂිත වූ නිෂ්පාදන පංගුවක් අපි අත්පත් කරගන්න ඕන. රයිට් අවුරුදු 10කදී අපි මොනවද ඒ වගේම ලෝකේ මා දන්නෝ අපි දන්නෝ භාණ්ඩ වෙළඳ පොලක් පමණක් නෙවෙයි ශ්‍රම වෙළඳ පොලක් තිබෙනවා. ඉතාමත්ම ශ්‍රම වෙළඳ පොලක් තියෙනවා. ඒක අද යථාර්ථය. හැබැයි අපි ලෝකයේ අද අත්පත් කරන් තියෙන ශ්‍රම වෙළඳ පොල මොකද්ද? යුරෝප රටවල නම් කෑරින් නැත්තම් රෙස්ටොරන්ට් වල වැඩ මැද පෙරදිග නම් ගෘහස්ත හෝ කොන්ත්‍රාත් වැඩ. හැබැයි තව අවුරුදු 10කින් අපි ලෝකේ ශ්‍රම වෙළඳ පොලේ මොන පංගුවද අත්පත් කරගන්නේ? මේ අරමුණට. එහෙම ඔක්කොම හදපු සංයුක්ත සැලැස්මක් තියෙනවා. මේ සංයුක්ත සැලැස්ම තමයි ආණ්ඩුවේ ප්‍රමුඛම දේ. හරි තව අවශේෂ කරුණු තියෙන්න පුළුවන්. ඒවා මේ යන විදියට යන්න දෙමින් හරිද මේ හැම එකම බදාගෙන එහෙම කරලා සාමාන්‍ය අවබෝධය තියෙන කෙනෙක් දන්නවා ප්‍රශ්නයක් තිබ්බහම ඒ ප්‍රශ්නෙන් 80%ක් හදලා තියෙන්නේ කොටස් 20%ක්. ඊටු 80%න් හදලන්නේ ප්‍රශ්නෙන් 20%ක්. එහෙනම් අපි 80%ක් විසඳුවොත් ප්‍රශ්න වලින් සමහර විට දෙන්නේ 20%යි. හැබැයි අපි 20%ක් විසඳුවොත් හරිම තැන් ටික තෝරාගෙන ප්‍රශ්න 80%ක් විසඳන්න පුළුවන්. හරිද? ඒ නිසා ඇත්තටම මම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඔය RME එක ගාන යනවා, ඉස්පිරිතාලේ ගාන යනවා, හාල් කඩ ගාන යනවා. හරිද? ඒ කොච්චර කරත් හරිද? ප්‍රශ්න 20%ක් විසඳෙන්නේ. තේරුණාද? එහෙනම් මොකද්ද ප්‍රශ්නේ තියෙන ප්‍රබලම තැන් ටික? ඒ ටික තෝරාගත්තොත් ඒක ඉතා කුඩා පංගුවක්. ඒක හරියට සැලැස්ම හැදුවොත් අර්බුදින් 80%ක් විසඳන්න පුළුවන්. සමහර ඒවා තියේ ඔය විදිහටම ගියපු ආවයි. කලබල වෙන්න ඕනේ නැහැ. ඒක අපිට පස්සේ කරගන්න පුළුවන්. ඒ නිසා අපි ඉතා හොඳින් තෝරාගත්තු ශේස්ත්‍ර ගණනාවක් තිබෙනවා. ඒ ශේස්ත්‍ර වලට දිගු කාලන සැලැස්මක් තිබෙනවා. ඒ සැලැස්ම ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය වෙන දැක්මක් තිබෙනවා. මේකෙන් තමයි ගොඩ එන්න ඕනකම තිබෙන්නේ. ඔබ එකින් එක මගෙන් ඇහුවොත් මට එකින් එක වෙන පැහැදිලි කරන්න පුළුවන්. විශේෂයෙන්ම හැම මැතිවරණයකදීම හැම දේශපාලන පක්ෂයක්ම මේ ආර්ථිකය ගැන යම්කිසි අවධානයක් යොමු කරනවා. ඊට පස්සේ එන ප්‍රධාන කාරණේ තමයි මේ ව්‍යවස්ථා සංශෝධන බලය බෙදීම සහ මේ පළාත් සභා ක්‍රමය 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හෝ අලුතෙන්ම රැගෙන එන අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳව සාකච්ඡාව පැමිණෙනවා. දැන් ඔබතුමා හිතන විදිහට මේ ඊතුරු අවුරුදු 5-10 ලංකාවේ දැන් තිබෙන තත්ත්වයක් එක්කත් ලෝකයේ තිබෙන ප්‍රවණතාවයක් දැක්කට පස්සේ ඔබතුමන්ලා යෝජනා කරන්නේ මේ ඔබතුමා ගත්තු ලයිස්තුවෙන් මොකද්ද මුලින්ම අතට ඇදලා ගන්න ඕනේ මේකේ අපි මුලින්ම මොකද පසුගිය රජයත් ව්‍යවස්ථා අලුත් ව්‍යවස්ථා සාකච්ඡාවකට ගිහිල්ලා සෑහෙන කාලයක් ඒ සඳහා නාස්ති වෙනවා. දැන් මේ තියෙන වාතාවරණය අනුව මොකද්ද අපි ප්‍රයොරිටයිස් කරලා නැත්නම් අපි මොකටද මූලිකත්වය දෙන්න ඔබතුමා හිතන විදිහට? ආර්ථිකයම තමයි. නීතිය කියන්නේ ඒ ආර්ථිකයට දෙන ඒ කියන්නේ ව්‍යවස්ථාව කියලා කියන්නේ ආර්ථිකයට දෙන නීතිමය රැකවරණය. හොඳද? දැන් ඔබට මතක ඇති ජේ.ආර්. ජයවර්ධන 78 වෙළඳපොළ ආර්ථිකයට අපේ රට පරිවර්තනය කරනකොට ඒක ආර්ථිකය. එතකොට ඒ ආර්ථිකයේ දියවීම සඳහා අවශ්‍ය වෙන ඒ ආර්ථිකය ගමන් කරවීම සඳහා අවශ්‍ය වෙන නීතිමය රැකවරණ තමයි ව්‍යවස්ථාව. හොඳද? ඒ නිසා අපි විශ්වාස කරන අපේ රටේ ප්‍රමුඛතම ආර්ථිකය. ඊට පස්සේ ඒ සකස් කරන ආර්ථික මොඩලයට ආරක්ෂාව දීම සඳහා ව්‍යවස්ථාව ඕන. ඒකේ ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණ තිබෙන, මානව හිමිකම් සුරක්ෂිත වීම ගති ලක්ෂණ තියෙන, මිනිසුන්ගේ සේවාවන්
අපි හිතන අධ්‍යාපනයේ සෞඛ්‍ය ප්‍රවාහන නිවාස වගේවත් සේවාවන් මිනිසුන්ගේ මූලික අයිතීන් හැටියට නම් කරන. ඉන්නකොට දරුවෙකුට පාසලක් නැත්නම් ආණ්ඩුවට නඩු දාන්න පුළුවන් වෙන්න ඕන. හරිද? පුරවැසියෙකුට ගිහිල්ලා හොඳ සෞඛ්‍ය සේවයක් ලබා ගන්න හිමිකමක් නැත්නම් ඒ පුරවැසියට ගිහිල්ලා අධිකරණ නඩුවක් පවරීම අයිතිය තියෙන්න ඕන. ඒ නිසා අධ්‍යාපන සෞඛ්‍ය ප්‍රවාහන නිවාස පවුලක නිවාසයක් වුණා. ඒවා මූලික අයිතිවාසිකම් බවට පත් වෙන. හරි. ඒක සම්බන්ධ වෙන ආර්ථික මොඩලයක් එක්ක. අර සකස් කරන ආර්ථික උපාය මාර්ගත්මක සම්බන්ධ වෙනවා. ඒතකොට අන්නේ ආර්ථිකයට රැකවරණය දෙන ලියවිල්ල ව්‍යවස්ථාවට අපිට පත් කරගන්න පුළුවන්. ඒ නිසා අපි හිතනවා මේ රට අද මුහුණ දී තිබෙන ගැඹුරුතම අර්බුදයන්ගේ ප්‍රධානම සාධකය ආර්ථිකය. හැබැයි ඒවා නිකන් වියුක්ත කරගන්න බෑ. ඒ ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන සංස්කෘතිය වියුතු වෙනස්කම් මොකද්ද? හරිද? ඊටමත් බඩජාරි දේශපාලකයන්. මම හිතන්නේ නෑ මේ දේශපාලක ටිකක් නිදා ගන්න වෙලාව හරි කල්පනා කරන්න. තමන් මේ එක්රැස් කරන ධනය හරිද? මොනතරම් ධනෙ එක්රැස් ගත්තත් වේල් 3නේ කන්න පුළුවන්. මතක තියාගන්න. කොච්චර වාහන එක වාහනයකනේ යන්න පුළුවන්. කොච්චර දේවල් තිබ්බත් උත්සවයකට එක ඇඳුමනේ අඳින්න පුළුවන්. කොච්චර ගෙවල් තිබුණත් කාමරයක එක ඇඳකට නිදාගන්න රැයට මොකටද මේ මජර ජීවිතයක් ගත කර මහජනගේ ධනෙ හොරකම් කර කර. ඒ නිසා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන. ඊළඟ අපේ රටේ සමාජයේ මගේ සමාජයෙන් දෙන්න ගේන්න පුළුවන් කියලා දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා. මේ රට ගොඩනැංවීම සඳහා අවශ්‍ය වන අභිලාෂයකින් වැඩ කරන පොදු පුරවැසියෙක් නිර්මාණය කරන්න ඕන. ඊළඟ ධනය බලය දුප්පත් දුබල ભેදකින් තොරව හැම දිනාටම සාධාරණ නීතියක් තියෙනවා. නීතියේ සාධාරණත්වයත් සමාජයේ කැපකිරීමත් ආර්ථික ප්‍රතිපත්තියත් දේශපාලන පාරිශුද්ධභාවයත් මේවා එකිනෙකට ගලවන්න බැරි කියන්නේ එකිනෙකට වෙලී තිබෙන දේවල්. මේ සියල්ල ඒකාබද්ධ කොට වෙනස් කිරීමෙන් පමණයි මේ රට ගොඩ ගන්න පුළුවන්කම තිබෙන්නේ. ගොඩ ගැනීමේදී වැදගත් නැවත ආර්ථිකය. ඉතින් මම ඔබට එකක් පැහැදිලිව කිව්වොත් දැන් අපි හිතමු මෙහිම. දැන් අපේ රටේ ආර්ථික රඳාපවතින ප්‍රධාන සාධක තුනක්. මොකද්ද? එක ඇඟලුම් කර්මාන්තය. දෙක විදේශගත ශ්‍රමිකයන්. නැත්නම් පිළිවෙලට ගත්තොත් එක විදේශගත ශ්‍රමිකයන්. දෙක ඇඟලුම් කර්මාන්තය. තුන සංචාරක ව්‍යාපාරය. මේ ප්‍රධාන ආර්ථික සාධක තුනම රඳාපවතින මොකක් මතද? ලෝකයේ සිද්ධ වෙන ඕනෑම කුඩා චලනයකදී මේ තුනම කඩා වැටෙන්න පුළුවන්. දැන් වෙලා තියෙන එකනේ. සංචාරක ව්‍යාපාරය කඩා වැටෙනවා. විදේශගත ශ්‍රමිකයන්ගේ ආදායම කඩා වැටෙනවා. ඇඟලුම් කර්මාන්තය කඩා වැටෙනවා. ඒතර ආර්ථිකයක විශාල පංගුවක් අපි ලෝකයේ සිද්ධ වෙන ඕනෑම චලනයකදී බිඳවැටීමට අපි ලක් කරන පංගුවක් අපි හදාගෙන තියෙනවා. ඒ වෙනුවට කොහොමද නේද? අපි සාමාන්‍යයෙන් දන්න මේ දවස්වල ජපාන රටවල් වල ගොඩාක් සමීක්ෂණය කරලා මේ ඒගොල්ලන් ගෘහ නිර්මාණ ශිල්පයේ මේ වැඩිම අවධානය යොමු කරලා තිබෙන්නේ ඕනෑම තත්වයකට ඔරොත්තු දෙය හැකි නිවසක්. ඒ කියන්නේ භූමිකම්පා විශාල ප්‍රමාණයක් එනවා. ඉතින් ගෙවල් කැඩෙනවා. මිනිස්සු මැරෙනවා. දීපල විනාශ වෙනවා. ඒ නිසා උන් පරීක්ෂණ කරලා වැඩිපුරම වෙහෙසලා හදාගෙන තිබෙනවා. ඕනෑම තත්වයකට මුහුණ දිය හැකි නිවසක් නිර්මාණය කිරීම. දැන් අපිත් මොකද කරන්න ඕන? අපිත් හදන්න ඕන ඕනෑම තත්වයකට මුහුණ දිය හැකි ආර්ථිකයක්, නොසැලෙන ආර්ථිකයක්. අපි එකක් හදලානේ. අපිට තියෙන ලෝකෙ සිද්ධ ලෝකෙ සිද්ධ වෙන චලනයන් බල නොපා ඉන්නවා කියන එක නෙවෙයි. හැබැයි ලෝකෙ සිද්ධ වෙන ඕනෑම කුඩා චලනයක් අපිට මාරාන්තික ආර්ථික ප්‍රහාරයක් දෙනවා. දැන් ඒක ඇවිල්ලා තියෙන්නේ. හරිද? දැන් මේ ආනනික සීමා කරන්නේ ඒකට. අර රුපියල් බිලියන 420ක. හරිද? රුපියල් කෝටි 42000ක. මුදල් අච්චු ගන්න ඒ නිසා. එයි ලෝකෙ සිද්ධ වෙන ඕනෑම කුඩා චලනයකදී මාරාන්තික වේදනාවන් ගැන ආර්ථික මොඩලයක් අපිට තියෙනවා. ඒ නිසා අපේ දැක්ම තිබෙන්නේ ඕනෑම තත්වයකට ඔරොත්තු දුව හැකි නොසැලෙන ආර්ථිකයක්. එතකොට අපිට තියෙනවා ඒකේ කුස්කර්මාන්ත නියෝජනය කරන පංගුව මොකද්ද? ඒකේ අපේ කර්මාන්ත ක්ෂේත්‍ර නියෝජනය කරන පංගුව මොකද්ද? ඒක අපේ සේවා ක්ෂේත්‍ර නියෝජනය කරන පංගුව මොකද්ද? ඒකේ අපේ මුදුකාංග පද්ධති ක්ෂේත්‍රයේ නියෝජනය කරන පංගුව මොකද්ද? ඒක විදේශගත ශ්‍රම වෙළඳ පොලේ නියෝජනය කරන පංගුව මොකද්ද? මේ ආදී සැලැස්මක් හදලා ඒ සැලැස්ම ක්‍රියාවට නැගීම පමණයි
මෙම ආර්ථික අර්බුදෙට තියෙන උත්තරේ. හොඳයි. මම නැවතත් කියන්නේ ඔබ අර කලින් ඇහුවනේ මේ අපි කියන දේම නේද මේගොල්ලෝ කරන්න කියලා. අපි తాවකාලික උපකල්පන කරයිට්. අපි කියන නිෂ්පාදනය පණ ගැන්වීම කරන්න කියලා හිතමුකෝ. හැබැයි දේශපාලන පිරිසුදුලා නේ. ඒ නිෂ්පාදනය පණ ගන්නකොට ඒක තමන්ගේ හිතවාදී හෙන්චයිය කොට ලබා දෙන්නේ. ඇති පළක් නේ. හරිද? ඒ නිෂ්පාදනය පණ ගන්නකොට තමන් වටේ ඉන්න ඉතාමත් කුඩා කණ්ඩායමකට නම් එහි ධනෙ එකරසි වෙන්නේ. ඒක ජනතාවට බෙදලා යන්නේ නැත්නම් ඒකෙන් ඇති පළක් නේ. ඒ නිසා මේක අර ආර්ථිකයේ වෙනම, දේශපාලන වෙනම, සමාජයේ වෙනම, නීතිය විධානය වෙනම, ව්‍යවස්ථාව වෙනම නෙමෙයි තියෙන්නේ. රටක් මේ ඔක්කොම එකට වෙලිලා ගමන් කරන මාවත. මොකක් වෙනින්ද? ආර්ථික සමාජීය දියුණුවක් වෙනින්ද. ඔබතුමා මේ පැහැදිලි කරපු අංකත් එක්ක මට පොඩ්ඩක් බයත් හිතුණා. ඒ කියන්නේ දැන් අපිට ඩොලර් බිලියන 6ක විතර අඩුවක් තියෙනවා සාමාන්‍යයෙන්. එතකොට මේ අවුරුද්දට ඔබතුමා කියන විදිහට තව ඔක්තෝබර් වල ඩොලර් බිලියනයක් ගෙවන්න තියෙනවා. මම එක දැක පුවත්පත්වල ආයි ඩොලර් බිලියන 3.4ක් ගෙවන්න තියෙනවා දෙසැම්බර් මාසේ වගේ වෙද්දි. එතකොට අපේ සංචිත තියෙන්නේ මගේ දැනුම හැටියට ඩොලර් බිලියන 6කට වඩා යම් ප්‍රමාණයක් අඩුවෙන් තමයි සංචිත තියෙන්නේ. එතකොට ඔබතුමා කියන්නේ අපි මේ ඩෙඩ් ඩිෆෝල්ට් එකකට යනවා කියලාද නැත්නම් අපිට ණය ගෙවා ගන්න බැරුව බංකොලොත් වෙන්න යනවා කියන එකද ඔබතුමා මේ නොකිය කියන්නේ? මේ තත්ත්වේ නම් ඒක එහෙම තමයි. හැබැයි නැවත මොකද කරන්නේ? පාලකයා මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා උත්තර හොයනවා. ඒ උත්තර කෙටි කාලයකට සමනය කරනවා. නැවත අර්බුදය තීව්‍ර වෙලා එනවා. හරිද? දැන් මේකට තියෙන උත්තර එකක් තමයි ආනයන සීමා කරලා ඩොලර් ප්‍රමාණය ඉතුරු කර ගැනීම. 2 විදේශ ණය ලබා ගැනීම. 3 අරන් තියෙන ණයවලට දීපල හිලව් කිරීම. ඔක තියෙන්නේ. එතකොට කෙටි කාලීනව ඔක්තෝබර් මාසෙන්න තියෙන අර්බුදය සමනය වෙනවා. හැබැයි ඒ සමනය කර ගැනීම සඳහා ගනු ලැබූ තීන්දුව ඊළඟ වටේගෙන තවත් සැරයක් අර්බුදය ගැඹුරු කරලා. ඒ නිසා මේ පාලකයා කරන්නේ හැමදාමත් අර්බුදය පස්සට දානවා. විශේෂයෙන් පී.බී. ජයසුන්දර. හරිද? මම දන්නවා මේ ජනාධිපති හරි මේ ගෝඨාභය මහත්මයා හරි මහින්ද මහත්මයා හරි අපේ රටේ ආර්ථික තීන්දුව ගන්නෑ. මේ ගන්නේ පී.බී. ඔබතුමා වගකීමෙන්ද කියලා විශේෂ නම් සඳහන් කරන නිසා අනිවාර්යයෙන්. හරිද? ඉතින් වෘත්ති සමිති මහින්ද රාජපක්ෂ මහත්මයා වරායි වෘත්ති සමිති මහින්ද රාජපක්ෂ මහත්මයා හම්බෙන්න ගියා. ඇයි අර දුඹ කර බාණ්ඩ දෙන්නේ නැති කියලා අහන්න. මහින්ද මහතා කෝල් එක ගත්ත පී.බී. ජයසුන්දරට. තේරුණාද? හරිද? ඔබ හිතන්න උසාවියකින් වරදකරුවෙක් බවට උසාවියකින් වැඩ කරන්න එපා කියලා නියෝගයක් දලා ලබා දී තිබු පී.බී. ජයසුන්දර. යලිගෙනලා ජනාධිපති ලේකම් ධූරය පත් කරගන්නේ ඇයි? පී.බී. ජයසුන්දර තමයි මේ සමස්ත ආර්ථිකයේ මෙහෙවීමේ අධිකාරී බලයේ තියෙන හිමිකාරීත්වය. හරිද? ඉතින් මේක මට සාධක නෑ ඔප්පු කරන්න. නමුත් මම අනුමාන කරනවා. කැබිනට් මණ්ඩලයේ කැබිනට් පේපර්ස් කැබිනට් මණ්ඩලයට පෙර පී.බී. ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මහත්මයා බලලා තමයි යන්නේ කැබිනට් මණ්ඩලයට. සාධක නැත්තම් මං හිතන්නේ අපි ඒ ගැන කතා කරමු. මම ඒක සාධක තියෙනවා. ඉතින් ඒ සාධකේ මොකද්ද කියන එක මහින්ද රාජපක්ෂ මහත්මයා දන්නවා. හොඳයි. ඒ ඇති. හරිද? එතුමා දන්නවා. ඉතින් මම කියමින් හිටියේ. ඉතින් දැන් මේ පී.බී. ජයසුන්දර අපේ රටේ මුදල් අමාත්‍යාංශ මේ අරබුදේ නිර්මාණ කරපු කෙනා. මේ රට මෙතෙන්ට ගෙනීම සඳහා විශාලම වැඩ කොටසක් කරපු කෙනා. හරිද? එයාගේ වැඩ කොටස කොච්චරද කියනවා නම් වෙන කෙනෙකුට හිතන්න බැරි තරමට මේක පටලවලා තියෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ අර්බුදයටත් මේ ඔක්තෝබර් මාසයේ මතුවේ හැකි අර්බුදයටත් ගැටයක් ගන්නවා. හැබැයි ගැටේ ඊළඟ අර්බුදේ තවත් වටේකින් වැඩි කරලා ගිනවා. මම කැමති අපි මම හිතන්නේ දේශපාලන ආර්ථිකය ගැන කතා කරා නැවතත් විරාමයකට යන්න කලින් හොඳයි අපි කෙටි විරාමයකට ගිහිල්ලා ඊළඟ වටේ නැවතත් සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. අද අපත් සමග සාකච්ඡාවට සම්බන්ධ වී සිටින්නේ ජාතික ජන බලවේගය නියෝජනය කරන එහි නායක අනුර කුමාර දිසානායක මැතිතුමා. අද අප සාකච්ඡාවට සම්බන්ධ වන්නේ Zoom තාක්ෂණය ඔස්සේ නොවේ පටිගත කළ වැඩසටහනක් ලෙස අපගේ පෑලියගොඩ මැතිරි සංකීර්ණයේ සිට අපි ඊළඟ වටේදී එතුමාව නැවතත් ප්‍රශ්න කරන්න සූදානම්. රැඳී සිටින අප සමගම මේ පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන.
නැවතත් සම්බන්ධ වන්නේ පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමගින් අද අප සමග සාකච්ඡාවට සම්බන්ධ වී සිටින්නේ ජාතික ජනබලවේගයේ නායක සහ මෙවර පාර්ලිමේන්තුව සඳහා අපේක්ෂකත්වය අපේක්ෂා කරන අනුර කුමාර දිසානායක මැතිතුමා. එතුමා දෙවන වටේදී මූලික වශයෙන් ප්‍රකාශ කළේ මේ පවතින ආර්ථික අර්බුදය පිළිබඳව. එතුමා ප්‍රකාශ කරන්නේ මේ අර්බුදය නැවත වරක් කල් දැමීම තමයි මේ පාලකයන් කරන්නේ මූලික වශයෙන්. ඒ වගේම එතුමා ප්‍රකාශ කරන විදිහට අපිට ඩොලර් බිලියන 25ක වගේ ප්‍රමාණයක් ඩොලර් අවශ්‍යයි වසරකට මේ ආර්ථිකය ඉස්සරහට අරගෙන යන්න. ඒ දැනට අපිට ලැබෙන්නේ 19ක්. ඒ නිසා ඩොලර් බිලියන 6ක 7ක වගේ පොඩි පරතරයක් තියෙනවා. ඒ නිසා අපි යම් අර්බුදයක ඉන්නවා කියන එක එතුමා ප්‍රකාශ කරන්නේ. ඒ වගේම භූදේශපාලන තීරුව ගත්තොත් එහෙම එතුමා ප්‍රකාශ කරන විදිහට ඔවුන්ගේ මතය අනුව ඔවුන් ප්‍රකාශ කරන්නේ අපි නොසැලෙන ආර්ථිකයක් නිෂ්පාදනය කළ යුතු නැත්නම් නොසැලෙන ආර්ථිකයක් බිහි කළ යුතුයි. එහෙම නැති වුණොත් එහෙම අපිට මේ හැමතිස්සෙම භූදේශපාලන අර්බුදයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා කියන එක තමයි එතුමා ඊළඟ කාරණා විදියට මූලික වශයෙන් මතු කළේ දෙවන වටේදී. ඒ වගේම ආර්ථික තීරණ සම්බන්ධයෙන් එතුමා ප්‍රකාශ කරන්නේ මේ ආනයන නැවත වරක් එතුමා ප්‍රකාශ කරේ මේ ආනයන තහනම ආර්ථික අර්බුදය කල්දමා ගැනීම සඳහා කරන උපක්‍රමයක් මිස ආර්ථිකය ගොඩනගා ගැනීම සඳහා තිබෙන උපක්‍රමයක් නොවේ කියලා. මැතිවරණ සමයක් නිසා මම ඊළඟට කැමති මැතිවරණ කොමිසම පිළිබඳව විවිධ අදහස් මතවාද පළ වෙනවා. ඔබතුමන්ලත් ලියාපදිංචි දේශපාලන පක්ෂයක්. ඔබතුමන්ලා මැතිවරණ කොමිසම පිළිබඳව දරන මතය කුමක්ද? ඔවුන්ගේ ස්වාධීනත්වය පිළිබඳව ඔබතුමන්ලා සෑහීමකට පත් වෙනවද? එහෙම නැද්ද? මෑත කාලේ අතීතයට යන මෑත කාලේ ක්‍රියාකාරීත්වයන් පිළිබඳ අපි සෑහීමකට පත් වෙනවා. හොඳයි. ඒ වගේම විශේෂයෙන්ම මේ කොවිඩ් තත්වයක් යටතේ මැතිවරණය පැවැත්වීම සහ විශේෂයෙන්ම විපක්ෂය යම් කිසි එක්සත් ජාතික පක්ෂය දෙකඩවීම නැත්නම් ඔවුන් ජාතික සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ විදියට ප්‍රවිෂ්ඨ වීම මේ මැතිවරණය ඔබතුමන්ලා ඒ අනුව දේශපාලන තත්ත්වය විචලනය වීම කොහොමද ඔබතුමාගේ අර්ථ නිරූපණය? ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ බෙදීම ඇති වෙලා තිබෙන්නේ යම් ප්‍රතිපත්තියේ කරුණු මත නෙවෙයි. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තියට එරෙහි තව ප්‍රතිපත්තියක්. එමෙතෙහි වංචාව, දූෂණය, නාස්ති ඒවාගේපු දේශපාලන වෙනුවට දූෂණය, නාස්තිය විනා මේ හොරකමෙන් තොර දේශපාලනයක් වැනි ප්‍රතිපත්තියේ කරුණු මත නම් නෙවෙයි. මේ දෙකම බෙදෙන හැටි බලුවොත් සජිත් ප්‍රේමදාස සමග එන ඔක්කොම ඔහු බාර ගන්නවා. රනිල් වික්‍රමසිංහ ඉතුරු වෙන ඔක්කොම ඔහු බාර ගන්නවා. ප්‍රතිපත්ති නම් හැෙන්න බෑනේ. ඒ සජිත් ප්‍රේමදාස කියන එකක් කියන මෙයා එන්න හැදුවා. මගේ ප්‍රතිපත්ති නිසා අපි එපා කිව්වා කියනවා. සජිත් ප්‍රේමදාස මේ රනිල් වික්‍රමසිංහට කියන්නකෝ මෙයා ඉන්න හැදුවා. එයාගේ ප්‍රතිපත්තිය වැරදි නිසා අපි එපා කිව්වා. එහෙම නෑනේ. හරිද? ඒක හොඳ උදාහරණයක් ගත්තා. මට මතකයි ෆොන්සේකා මහත්මයා. ඔහු සජිත් ප්‍රේමදාසට ප්‍රබල විවේචකෙක් වෙනවා. හැබැයි ඔහු එතෙන්ට යන්නේ ඇයි? ලක්ෂ්මන් කිරියල් මදක ජනාධිපතිවරණයෙන් පසුවත් ප්‍රබල විවේචකෙක් වෙලා හිටිය සජිත් ප්‍රේමදාස. කවුද? රාජ්‍ය සේනාරත්න, චම්පික රණවක. මම දැක්කා ඔහු එක කාලයක් ඔය මේ සජිත් ප්‍රේමදාස නිවාස ප්‍රතිපත්ති පිළිබඳ ඉදිරිපත් කරපු අදහස්. එතකොට එහෙනම් මේ කණ්ඩායම යන්නේ එක කණ්ඩායමක් යනවා මෙතන තමයි මේ කෙසේ හෝ තමන්ට මන්ත්‍රී ධුරය ලබා ගත හැකි ස්ථානය. ඒ අනුව තමයි එතන සීන්දු වෙන්නේ. ඉතුරු වෙන කණ්ඩායම කල්පනා කරනවා නේද? මෙතන තමයි ඒගොල්ලන්ට මන්ත්‍රී ධුරය ස්ථාවර කර ගැනීම සඳහා තිබෙන අවස්ථාව කියලා. ඒ නිසා මෙතන ප්‍රතිපත්තියේ දේශපාලන බෙදීමක් නැහැ. ඒ වගේම පහුගිය වසර 5ක අසාර්ථක පාලනය පිළිබඳව මේ දෙපාර්ශ්වන වගකීමෙන් මිදෙන්න බෑ. හරිද? රටේ අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය කිරීම, රටේ ජාතික සම්පත් විකිණීම, ඒ වගේම වැරදි බදු ප්‍රතිපත්තීන්, ඒ වගේ වංචා දූෂිතයන් ආරක්ෂා කිරීම සහ වංචා දූෂණ වල යෙදීම මේ ඔක්කොම දෙක එකතු වෙලා කරේ. ඒ නිසා මම හිතන්නේ මේ බෙදීම එහෙම ප්‍රතිපත්තිමය බෙදීමක් නෙවෙයි. ඒක නායකත්වයේ පෞරුෂයන් පිළිබඳව ගැටුමක් විතරයි එතන තියෙන්නේ. ඒ වගේම එම කඳවුර අවුරුදු 5ක් ආණ්ඩු කිරීම හේතු කොටගෙනත් ජනාධිපතිවරණ ඇති වී තිබෙන පරාජයත් මේ ඇති වුණු බෙදීමත් ඒ වගේම මැතිවරණ ව්‍යාපාරයේදී උන්ගේ ප්‍රකාශ උන්ගේ දැක්මත් එක්ක ගත්තාම මා හිතනවා අසාර්ථක පායු පතුලටම දැන් ගිහිල්ලා තියෙනවා.
ඒ නිසා තමයි මම මේ ජනතාවගෙන් ඉල්ලා හිටින්නේ. දැන් මෙම පවතින පාලනයේ විනාශකාරීත්වයට එරෙහිව ප්‍රබල මධ්‍යස්ථානය, ප්‍රබල හඬක්, ප්‍රබල ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය නම් ඒ ගොඩනගා ගත හැකි වන්නේ මාලිමාවට අය කරාසිම විතරයි. ඒ නිසා මේ දේශපාලන ඇති වී තිබෙන තත්ත්වය අපි ආරාධනා කරන්නේ ඒ අයට ප්‍රබල මධ්‍යස්ථානයක් ගොඩනගන්න එකතු වෙන්න. මා කලින් කිව්වේ දිගේලි කරලද විපක්ෂයක් වෙනුවට යටත් නොවන යටත් කළ නොහැකි බලවේගයක් පාර්ලිමේන්තුව ඇතුළේ නිර්මාණය කර ගැනීම සඳහා දායකත්වය සපයන කියන එක තමයි අපගේ යෝජනාව. මම මේ වටේදී කැමති විශේෂයෙන්ම ඔබතුමාලගේ පක්ෂයේ දර්ශනය සහ අපි කියන්නේ ඒ සම්බන්ධ ක්‍රමවේද පිළිබඳව ගමන් කරන ඔබතුමා දීර්ඝ විස්තරයක් කරා ඇත්තටම ආර්ථික ප්‍රතිපත්තිය ලංකාවේ මොන වගේ වෙන්න ඕනේද මේ වගේ විශාල දීර්ඝ හොඳ මං හිතන්නේ පැහැදිලි කිරීමක් කරා. කෙසේතත් අපි දැක්ක ජනතා විමුක්ති පෙරමුණ මීට වසර ගණනාවකට කලින් 5 අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කළා මේ ආර්ථිකය අපි කියන්නේ මේක ගොඩ ගන්න ඕන ක්‍රමවේදය පිළිබඳව ආර්ථිකය ගැන සාකච්ඡා කරනවා. නමුත් මෑතකදී ඔබතුමාලට එල්ලවන විශේෂයෙන්ම ඔබතුමාට එල්ලවන විශාල චෝදනාවක් තමයි එම ආර්ථික ක්‍රමය ඉදිරිපත් කරනවා වෙනුවට විශේෂයෙන්ම රාජපක්ෂ විරෝධී ද්වේෂ සහගත ඔවුන් පසුපස හඹා යෑමේ ක්‍රමවේදයක් කරා අනුගමනය කරා කියන එක. මම දන්නේ මාධ්‍ය වලින් ඔබට අපිට බලන්න හම්බෙන්නේ ඔබතුමා කියන ඒ කොටසද නැත්නම් මේ කොටස පෙන්වන්නේ නැද්ද කියන එකත් මම දන්නේ නැහැ. නමුත් අපේ මාධ්‍ය නම් මම වගකීමෙන් කියන අපි හැම දේශපාලන පක්ෂයකටම අවස්ථාවක් ලබා දෙනවා. නමුත් වැදගත් කාරණේ තමයි ඇත්තටම ඔබතුමාලා මේ ආර්ථිකයේ ලොකු පින්තූරය අමතක කරලා මේ රාජපක්ෂවරුන් පසුපස හබා ගිහිල්ලා එක චෝදනාවක්වත් ඉදිරිපත් කරගන්නත් බැරුව ඒ නිසාද එක්තරා ආකාරයක ඡන්ද ප්‍රතිශතය යම්කිසි වෙනසක් වෙනවා නම් එහි පිළිබිඹුවක්ද කියන ප්‍රශ්නයට ඔබතුමාලා මා එකක් කියන්නම් අපට රාජපක්ෂ මහත්මයා සමග හෝ ඔහුගේ පවුලේ උදවිය සමග රනිල් වික්‍රමසිංහ හෝ ඔහුගේ සහචරයන් සමග කිසිදු පෞද්ගලික ගැටුමක් නැහැ. මොකද මට වුණ එක ඉඩම් නඩුනේ. හරි. ඔන්න එක දීපල බෙදා ගැනීමේ නඩුනේ. හැබැයි මට ඒ අයත් එක්ක තියෙන එක නඩුවක් මේ රටේ ජනතාවගේ දීපල මංකොල්ල කෑම පිළිබඳ නඩුවක් තියෙනවා. හරිද? ඒ නඩුව මම හැමදාමත් කියනවා. ඒක නතර කරන්නේ නැහැ. මොකද එසේ නොවන්න මේ පාලකයන් අපි පාර්ලිමේන්තුවේ නොහිටින්න අපි මේ කතාව සමාජයට ඉදිරිපත් නොකරන්න මේ පාලකයන් සුදු ඇඳගත් සැදැහැවත් සිල්වතුන්. හරිද? හැබැයි මේ සුදු ඇඳගත් සැදැහැවත් සිල්වතුන් අස්සේ ඉන්න කළු කෙනා අපි සමාජයට නිරාවරණය කරලා තියෙනවා. ඒකට අපි ප්‍රයත්නයක් දැරුවා. හැබැයි එතනින් කිසිසේත්ම හැඟවෙන්නේ නැහැ. එයා අපේ දේශපාලනයේ ප්‍රමුඛතම දේ බවට පත් කරගෙන අපි රටට කරන්නේ කුමක්ද කියලා නොකියුවයි කියලා. හැබැයි මා හිතනවා වඩාත් ආකර්ෂණ, වඩාත් සජීවී, වඩාත් අර මොකද්ද එලිදරව් කිරීම, කුතුහලය ඒ ඔක්කොම තියෙන මේ ශේස්ත්‍රේ. ඒක ස්වභාවිකයිනේ. හොරකමක පැතිරී තිබෙන ආකාරය, හොරකට සම්බන්ධ වූවන්, හොරකමේ ප්‍රමාණය කියන එක පොඩි ඒක තියෙන පොඩි මේ ආස්වාදජනක ස්වභාවයක් මිනිස්සුන්ට කැමතියි. ඒ නිසා වැඩිපුර ඒක සමාජගත වී තිබෙනවා. මේක අඩුවක් ලෙස දකින්න එකත් හොඳයි. ඒ නිසා තමයි අද හැමදෙනාම මහින්ද රාජපක්ෂ මහත්තයා වේදිකේ නැවිලකුත් අපි හොරුන්ට දඬුවම් දෙනවා කියලා මිනිස්සු hina යනවා. කොහොමද මෙයා දඬුවම් දෙන්නේ කියලා. ඒක ඇති කරේ අපි. රනිල් වික්‍රමසිංහ ඉස්සර එහෙම නේ මේගොල්ලෝ නැගලා කියනවා. රනිල් වික්‍රමසිංහ කිව්වොත් මේ රටේ මාර වංචාකාරයෝ ඉන්න අපි දඬුවම් දෙනවා කිව්වොත් ඒ රනිල් එහෙනම් ඒ ඉස්සෙල්ලා හිරියට යන්න එපා කියලා මිනිස්සු ඔළුවට හිටනවා. එහෙනම් අපි ඒ කාර්ය කරලා තියෙනවා. හැබැයි ඔබ කියු පරිදි අපි අපේ වැඩපිළිවෙල සමාජගත කරාද කියලා කිව්වොත් මම හිතන්නේ විශේෂයෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී අපි ප්‍රධාන ශේස්ත්‍ර ගණනාවක අධ්‍යාපන ප්‍රතිපත්තිය වෙනම, සෞඛ්‍ය ප්‍රතිපත්තිය වෙනම, පරිසර ප්‍රතිපත්තිය වෙනම, ප්‍රවාහන ප්‍රතිපත්තිය වෙනම, කලා සංස්කෘතික ප්‍රතිපත්තිය වෙනම ඇතුළු ප්‍රතිපත්ති ගණනාවක් අපි වෙනම සමාජගත කුසකර්ම ප්‍රතිපත්තිය ඇතුළු ප්‍රතිපත්ති ගණනාවක් අපි වෙනම සමාජගත කරලා විශාල සමාජ කතිකාවතක් නිර්මාණය කරා. ඒ වගේම එම ප්‍රතිපත්තීන් සකස් කිරීම සඳහා ඒ හැම ශේස්ත්‍රයකම හිටපු අත්දැකීම් තිබෙන, ඥානය තිබෙන, ඒ පිළිබඳව මේ හැදෑරීම තිබෙන කණ්ඩායමක් අපි සම්බන්ධ කරගත්තා. අපේ කුසකම් ප්‍රතිපත්තිය හදනකොටත් එහෙම. අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය හදන මම හිතනවා මේ වෙලාවේ ලංකාවේ ජීවත් වෙන
හොඳම අධ්‍යාපනඥයෝ විසින් තමයි ඒක හැදුවේ. අපේ සංස්කෘතික කලා ප්‍රතිපත්ති නිර්මාණය කරේ මේ මොහොතේ අපේ රටේ අර කියන්නේ සංස්කෘතික විඥානයක් තියෙන. ඒ පිළිබඳ දැක්මක් තිබෙන කණ්ඩායම් විසින් ගොඩනගා තිබෙනවා. හොඳ ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරා. අපේ ප්‍රතිපත්ති පුළුවන් තරම් කුඩා පොත් පිංචවලට බෙදා හැරියා. හැබැයි මාත් නැවත කියන්නේ එහි කුතුහලය නැහැ. කුතුහලය තියෙන්නේ තේරෙනවද මම කියන්නේ. ඉතින් එහෙම එකක් වෙලා තියෙනවා. ඉතින් අපේ උත්සාහය තිබෙනවා. අපි පුරු උත්සාහ කරමින් තිබෙනවා. මේ සමාජගත කරන්න ප්‍රතිපත්ති ඔබ කියන එක ඇත්ත. දැන් අපි නිකන් ඇහුවොත් අපි ජනතාවගෙන් ප්‍රශ්නේ දන්නවද? ඔය ජනතාව ප්‍රශ්නේ දන්නවා. ගෙදර ගියොත් ස්වාමියා බිරිඳ ඇති තරම් ප්‍රශ්න ටික කියනවා. ත්‍රිවිල් එකට නැංගොත් ත්‍රිවිල් රියදුරා ප්‍රශ්න ටික කියනවා. දීවරේ කම්මුණොත් ඔහු ඔහුගේ ප්‍රශ්න ටික කියනවා. පොලිස් නිලධාරියෙක් කම්මුණේ යුනිෆෝම් නැතුව ඔහු ඔහුගේ ප්‍රශ්න ටික කියනවා. තේරුණා මම කියන්නේ? ඒ නිසා මම කියන අපටත් වඩා වැඩින් හොඳට මිනිස්සු මේ සමාජයේ ජීවත් වෙමින් ඔවුන්ගේ ප්‍රශ්න ටික දන්නවා. 1. 2. මා විශ්වාස කරන ප්‍රශ්න ඇති වෙන දැන් හේතුවක් දන්නවා. මොකද්ද? හොරකම, නාස්තිය, අකාර්යක්ෂමතාවය ඒකත් දන්නවා. ප්‍රශ්නේ දන්නවා. ප්‍රශ්න ඇතිවීමට හේතුව දන්නවා. තාම අපි සමත් වෙලා නැහැ ප්‍රශ්නෙන් ගොඩේීමේ මාර්ගය පැහැදිලි කරන්න. ඒ නිසා මා හිතනවා අපේ මේ දේශපාලන පරිච්ඡේදය මේ ආරම්භ කරන දේශපාලන පරිච්ඡේදය අන් කවරක්වත් නෙවෙයි. මේ රටේ ජනතාවට ප්‍රශ්නෙන් ගොඩේීමේ මාර්ගය තහවුරු කිරීම. ඉතින් අද අපේ රැස්වීමක් බැලුවොත් බොහෝ අවස්ථාවල අපි උත්සාහ කරමින් තිබුණා මේක තමයි දැන් ප්‍රශ්නේ. ප්‍රශ්න කියන්නේ මට සමහර සහෝදරු හම්බ වෙච්ච ලා කිව්වා ප්‍රශ්න දන්නවද මිනිස්සු? ඇත්තනේ. හේතුවක් දන්නවා. මුන් හොරකම් කරලා මේ වෙලාව තියෙන. එහෙම සරලව දන්නවා. හරිද? මුන් කෑවනේ රට සරලව දන්නවා. දැන් ඕනකම තියෙන මොකද්ද? ප්‍රශ්නෙන් නේද මිදීමේ මාර්ගය. ඉතින් මම උත්සාහ කරනවා මේ අවස්ථාවේ වුණත් මම කරුණු කීපයක් ගැන උත්සාහ කරන පසුව මේ ප්‍රශ්නෙන් අපි ගොඩ එන්නේ කොහොමද? ඒ සඳහා තියෙන මාවත මොකද්ද කියන එක ගැන. ඊළඟට විශේෂයෙන්ම ජාතික ජනබලවේගයට සහ ජනතා විමුක්ති පෙරමුණට ආපු චෝදනාව සහ විශේෂයෙන්ම ඔබතුමලාගේ මේ කැපී පෙනෙන චරිත කිහිපයක් එල්ල කරගෙන විශාල චෝදනා සංඛ්‍යාවක් ඉදිරිපත් වෙනවා. මම ඇත්තටම ඒක වෙනස් කෝණයකින් ඔබතුමාට ඉදිරිපත් කරන්න කැමතිද? ඔබතුමාට එල්ලවෙන චෝදනා ගත්තොත් එහෙම මම ඒක නිවැරදිද කියන තර්කය නෙවෙයි ඉදිරිපත් කරන්නේ. ඔබතුමාට අයර්ලන්තයේ ගයක් තිබෙන බව. එහෙම නැත්නම් මේ හඳුන්නෙත්ති සහෝදරයාට කවුරු ෂර්ට් එකක් දෙනවා. එහෙම වෙන්න පුළුවන්ද? එතකොට විජිත හේරත් සහෝදරයාට මෙහෙම බිල්ඩිමක් තිබෙනවා. එහෙම වෙන්න පුළුවන්. නමුත් එකාතකට බැලුවට පස්සේ දැන් මේ ඇවිල්ලා මේ අපරාධ නඩු සංග්‍රහය අනුව තිබිය යුතු වැරදි නෙමෙයි. දැන් ලාංකිකයෙක්ට පිටරටක ගෙයක් තිබීම කියන එක වරදක් නෙමෙයි. එහෙම තියෙන්න පුළුවන් නම් මම හිතන්නේ ලාංකිකයෙක් විදිහට මම නම් සතුටු වෙනවා. මම කියන ඔබතුමාට තියෙනවද කියන එක නෙමෙයි. ඒ වගේම දැන් මගේ බිරිඳට කොහේ හරි නාරහෙම් පිට තට්ටු 10ක බිල්ඩිමක් තියෙනවා කියන එක ඒක මම හිතන්නේ ඒක වරදක් නෙමෙයි. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ ඔබතුමාලා අපි කියන්නේ මේ ප්‍රායෝගික නොවන සරල බවක් ඉදිරිපත් කරන්න ගිහිල්ලා ඒ සරල බව යථාර්ථයක් නොවීමද මේ ප්‍රශ්නයට ගැටලුව. මොකද අපි දන්නවා මම හිතන්නේ අනිත් දේශපාලන පක්ෂවලත් මම දැක කියලා තියෙනවා ඔබතුමාලා මේ හොරකම් කරා ඔබතුමාලා ආණ්ඩු බලය තිබුණෙත් නැහැ මොන හරි චෝදනාවක් එල්ල වෙන්න ඔබතුමාලා කෙටි කාලයක් තමයි පාලනේ හිටියේ. නමුත් මේ ඔබතුමාලාට එල්ලවන චෝදනා මේ අර මිනිහක් මැරුවා මෙහෙම මේ වෙඩි තිබ්බා එහෙම ඒව නෙමෙයි මේ ගෙයක් තිබ්බා. ඒ කියන්නේ පෙන්වන්න බැරි ප්‍රායෝගික නොවන සරල බවක් පෙන්වන්න ගිහිල්ලාද මේ අනවශ්‍ය චෝදනාවලට ලකුණේ වගේ ඔබතුමාගේ මේ පුතෙක් මොනවාද ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ආයතනයේ රස්සාවක් තිබුණා කියලා විශාල චෝදනාවක් ගියා. මේ ඒක රස්සාවක් කරන එක වරදක් නෙවෙයි. ඒකේ ලංකාවේ ගොඩක් කට්ටිය රස්සා කරනවා. ඉතින් ඒකද මේ ප්‍රශ්නේ? ඇත්තටම හොඳයි. හොඳයි ඒවා ටිකක් සමහර ඒවා ගොසිප් විදියට යනවා. ඒ කිසිදු විවේචකෙක් දැන් ඔබ මාධ්‍යවේදියෙක් මගෙන් අහලා තියෙනවා. හැබැයි කිසි විවේචකෙක් මම ඉදිරිපිට ඕක කියලා නෑ. මට මතකයි අපේ විමල් රත්නායක සහෝදරයා ඉදිරිපිට එක දේශපාලකයෙක් කියන්න ගිහිල්ලා මම හිතනවා අර Facebook වල මම හිතන්නේ මෑත කාලේ බලපු වැඩිම මේ වීඩියෝ එක බවට පත් වෙලා තියෙනවා. මෙහෙම අපි සරලයි. ඒකත් මම කියනවා. අපි සරලයි. හැබැයි අපි මේ අර නිකන් අතිශය දුෂ්කර කටුක එහෙම නැහැ. අපිට ජීවිතයක් තියෙනවා. ඒතර අහපු ප්‍රශ්න වලට මම එකින් එක කිව්වොත් හොඳයි. අයර්ලන්තේ මට නිවසක් නැහැ. ඒක අනේ මේකේ පදනම මේකේ ප්‍රධාන පදනම ගත්තොත් මේකේ පදනම ඇති වෙන්නේ එක්සත් ජාතික පක්ෂයටත් මහින්ද රාජපක්ෂ මහත්මයා මේ නම කියන්නේ ඒ පක්ෂ වැඩි දන්නේ නැති නිසා.
ඒක උතන සමහර වෙලාවට එන්නේ දැන් මේකට එක්සත් ජාතික පක්ෂිකුත් දන්නවා. ඒක නම කිව්වම නේද? පොදු ජන පක්ෂය නේද? ඒතර එක්සත් ජාතික පක්ෂයයි නැත්නම් රනිල් වික්‍රමසිංහ කණ්ඩායමයි මහින්ද රාජපක්ෂ මත කණ්ඩායම සාධාරණයි. ඒතර ඔවුන් වංචනිකයන් බව දන්නවා. හොරු බව දන්නවා. හරිද? ඔවුන් දේශපාලන එනකොට තැපැල් 19 ගියපු කෙනා දැන් දෙවන්ත දීපලක් එක්රැස් කරගෙන තියෙන ආකාරය මිනිස්සු දන්නවා. හිනිදුම ප්‍රදේශේ නේද? කැන්ටරෙන් තේදලු පටවපු කෙනා විශාල තේවත හිමිකාරයෙක් වුණේ කොහොමද කියන දන්නවා. කුලියපිටිය රක්ෂණ සංස්ථාවේ රක්ෂණ නියෝජිතය මහා දෙවන්ත දීපලක හිමිකාරීත්වයට බවට පත් වුණේ කොහොමද කියන දන්නවා. ඒ නිසා ජනතාව දන්නවා උන් හොරු බව. ඒතර අපි ප්‍රශ්න කරලා තියෙන හැමදාමත් ඒගොල්ලන්ගේ අපි ප්‍රශ්න කරලා තියෙන්නේ මා ප්‍රශ්න කරන්නේ චන්ද්‍රිකා කුමාරතුංගගේ අත්තනගල් ඉඩම් ගැන. අපි දැන් ඇයට ඒවා પરම්පරාවෙන් ඉස්සර මොනවද දන්නේ නැහැ. දැන් પરම්පරාවෙන් ආපුවා. එහෙමනේ. හැබැයි අපි ප්‍රශ්න කරලා තිබෙන හැම වෙලාවමත් ඒ පාලකයා මහජනයාගේ දීපල හොරකම් කරලා එක් රැස් කරගත්තු ධනය ගැන. කෙනෙකුට ධනයක් තියෙන එක ප්‍රශ්නයක් නෙවෙයි හොඳයිනේ. ප්‍රශ්නේ තියෙන්නේ ධනෙ උපයාගත්තේ කොහොමද කියලා. අපි හැමදාමත් ප්‍රශ්න කරා ඒගොල්ලන්ගේ ධනෙ ඉඩම් ලැයිස්තු ඉඩම් 21ක ඔප්පු සහ අංක මම ඉදිරිපත් කළා තියෙනවා. රාජපක්ෂලාගේ දරුවන්ට සහ බිරිඳට අයිති. හරිද? මම කියනවා මේ මහජන දීපලුන් ගත්තුවා කියලා. මම නමුත් ඔහුගේ මැදමුලන වලව්වේ තියෙන මැදමුලන ඒ ප්‍රදේශයේ තියෙන කුඹුරු ආය ගැන ප්‍රශ්න කරන්නේ. මම දන්නේ ඒක තාත්තගේ પરම්පරාවෙන් එන්න ඇති කියලා. මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒතර අපි මේ සමාජයේ ප්‍රශ්න කර අපි මේ දේශපාලකයා ප්‍රශ්න කරන්නේ ඔවුන් මහජනයාගේ ධනය මංකොල්ල කෑම ගැන. ඔවුන්ගේ ධනය ගැන නෙවෙයි. මහජනයාගේ ධන මංකොල්ල කෑම ගැන. ඒතර ඒගොල්ලෝ උත්සාහයක් දරනවා. නෑ අපි විතරක් නෙවෙයි හොරු. මේ JVP එකත් හොරු. අනුට අයර්ලන්තේ ගයක් තියෙනවා. විජිත් නාරායණ පිට බිල්ඩින් තියෙනවා. බිමල් සහෝදරයට බිරිඳට BMW එකක් තියෙනවා. මේක කියන්න හදන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් ඉන්නේ ඒගොල්ලෝ හොරු නෙවෙයි කියන්නේ. දැන් ඒගොල්ලෝ උත්සාහ කරනවා. නේද? හැබැයි අපි විතරක් නෙවෙයි JVP එකත් හොරු. ඕකට ඔය මතේ ගිහින්නේ. හරිද? මම මේ හැම කෙනාටම අභියෝගය කරනවා. අපි මේ රටේ මහජනයාගේ දීපල සත්‍යයක් හොරකම් කරලා තියෙනවා. සත්‍යයක් හෝ නාස්ති කරලා තියෙනවා. ඔප්පු කරන්න මේ දේශපාලන අපර කරනවා. මොකද දන්නවද? හොරකම් කරන්න මේ රටේ තව පක්ෂයක් ඕනේ. මහජනක දීපල නාස්ති කරන්න මේ රටේ තව පක්ෂ ඕනේ. ඔය තියෙන්නේ. හොරකම නතර කරන්න නාස්ති නතර කරන්න තමයි දේශපාලන ව්‍යාපාරයක් ඕන. ඒක තමයි අපි. එතකොට මේ හදන දීපල ගැන තියෙන දේශපාලනේ ඕක. ඒ දීපල ගැන හෙව්වොත් මට අයර්ලන්තේ නිවසක් නැත. බිමල් රත්නායක සහෝදරයාගේ බිරිඳට BMW රථයක් නැත. හරිද? ඊට පස්සේ මම කියනවා අපේ සහෝදරුන් තියෙන දීපල ගැන ටික. අපේ විජේතිය සහෝදරයා නාරායන් පිට නගරේ පදිංචි සොහරියත් සමග තමයි විවාහ. කියන්නේ අපි සොහරිය ඇත්තට තමයි විවාහ වුණේ. ඒතරේ විවාහ වුණේ දීපල බලාගෙන නෙවෙයි. ඒක ඉතාමත් හොඳ මා දන්නවා. ඉතාමත් සමීපව ඇසුරු කරනවා. ඉතාමත් හොඳ පෞල් ජීවිතයක් තිබෙන, ආදරයක් තිබෙන, ලෙන්ගතුකමක් තියෙන පවුලක්. හරිද? එතකොට ඇයට විශාල දීපල ප්‍රමාණයක් හිමිව තිබුණා. ඒක මොකද ප්‍රශ්නේ? හරිද? ඒක විතරක් නෙවෙයි ඔබ දන්නවද? ඔය අභයාරාම පන්සල තියෙනව නේද? අභයාරාම පන්සලට ඉඩම් දීලා තියෙන්නේ විජිත් සහෝදරයාගේ බිරිඳගේ පාර්ශ්වයේ ඥාතීන්. මහින්ද මත බහුගල ඡන්ද තිබ්බේ. හරිද? ඒ දෙය පන්සලේ ඔප්පු තිරප්පු කියලා බැලුවොත් ඒ ඉඩනුත් ඒ ඥාතින්ට අයිති. ඒ නිසා මම අහනවා මේ අයගෙන් විජිත් සහෝදරයාගේ බිරිඳ අයිති දීපල මොන හොරකම් කරලා දරන් තියෙන්නේ? කොතනින් මංකොල කාලා දරන් තියෙන්නේ? අන්න ඒක කියන්නේ. ඒකයි වැදගත්. ඊළඟ ගත්තොත් අපේ වසන්ත සමරසිංහ සෝරයා මමත් අමුත් ඒකම. අපිට ගොඩාක් ආර්ථික හැකියාවක් තිබ්බ පවුලක් නෙමෙයි. ඒක වසන්ත සහෝදරයාගේ පවුල. මම සමහර දවස්වල මේ පාඩම් කරෙත් වසන්ත සහෝදරයාගේ දර පාඩම් කරලා තිනවා අයියත් එක්ක. හරිද? ඒගොල්ලෝ සාමාන්‍ය ගම්බාරලා වගේ අය. ගමේ හිටපු. ඉතින් දීපල තියෙනවා. මොකද ප්‍රශ්නේ? හරිද? අපි ලාල් සහෝදරයා ගත්තොත් අනුරාධපුරින් මිහින්තල පාරේ ගියොත් හරිද? ඒ ප්‍රදේශ විශාල වතු යායක් තියෙනවා. මොකද ප්‍රශ්නේ? හරිද? තව අපි නලින් ජයසිංහ සහෝදරයා ගත්තොත් ඔහු යාලින වෛද්‍යවරිය සමග ඇයට හොඳ ආදායම් මාර්ග, හොඳ රැකියාවක් තියෙනවා. හොඳ වෘත්තිමය ගරුත්වයක් තියෙනවා. මොකද ප්‍රශ්නේ? හරිද?
ඒ නිසා මෙතන මේ තව හඳුන්වන්නේ සෝදගෙන මොකද කිව්වේ? නෑ එතුමා අර මේ සමාජ ආ රයිට්. මාධ්‍ය හරි මගේ කියන්නේ. ඒතකොට මේක තමයි තියෙන්නේ. ඉතින් මේ ඇවිල්ලා මේක තේරුම් ගන්න මේ ලෝකේ වමේ ව්‍යාපාරය දුප්පතුන්ගේ පක්ෂයක් නෙවෙයි. හරිද? ලෝකේ වමේ ව්‍යාපාරය දුප්පතුන් වෙනුවෙන් ඉන්න පක්ෂයක්. අන්න ඒක විතරක් තේරුම් ගන්න. තේරුණාද? අපි මේ රටේ දුක් විඳින මිනිස්සුන් වෙනුවෙන් ඉන්න දේශපාලන ව්‍යාපාරය. හැබැයි අපේ පක්ෂේ ඔක්කොම දුප්පතුන් නෙවෙයි. හරි. ලෝකේ ඇත්තටම ගත්තොත් මේ පරිවර්තන කරලා තින්නේ මැද පාන්තික බුද්ධිමතුන්. මේ පරිවර්තනය කරලා තියෙන්නේ මැද පාන්තික බුද්ධිමතුන්. ඔබ හිතනවද ගමේ ඉන්න අහිංසක ගොවි මහත්මිය ණය වෙලා දරුවට ඉගෙන ගන්න බැරි වෙලා අම්මා ලෙඩ වෙලා කනකර ආභරණ ටික උගස් තියලා එයා පළමු පියවර තබනවාද ආණ්ඩුව පෙරලන්න? තබන්නේ. තේරුණාද? ලෝකේ ඒ පියවර ඒ උත්තේජනේ ඒ ජවය අරන් දීලා තියෙන මැද පාන්තික බුද්ධිමතු විසරට වෙලා. අපි ව්‍යාපාරෙත් ඉන්නවා. හරිද? ඊළඟ ප්‍රශ්නේ තමයි අපේ ව්‍යාපාරයේ සංස්කෘතියක් තියෙනවා. මා කියන එතකොට අපේ පක්ෂය තුලේ එවැනි ආර්ථික හැකියාව තියෙන අයත් ඉන්නවා ආර්ථික හැකියාව නැති අයත් ඉන්නවා. හරිද? එතකොට හැබැයි අපේ පක්ෂයේ වගකීම් බාර ගැනීමද ආර්ථික හැකියාව තියෙනවද නැද්ද කියන සාධකය වැදගත් නැහැ. සමහර අය මන් දන්නවා ආසන සංවිධායකකම දෙන්න කලින් හරිද මේ දේපල කොච්චරද කියලා බලනවා. නොමිනේෂන් දෙන්න කලින් වියදම් කරන්න කොච්චරද කියලා අහනවා. අපි එහෙම නෙවෙයි. හරිද? එතකොට අපි මොකද කරන්නේ? අපි ආර්ථික හැකියාව තියෙන අය ආර්ථිකෙන් ජීවත් වෙන ගමන් ආර්ථික හැකියාවක් නැති අයට පක්ෂයේ හිතවතුන් උදව් කරනවා. මං කියන්නේ එහෙම සංස්කෘතියක් අපේ රටේ තියෙන ලස්සන නැද්ද? උදව් කරනවා. හරි. ඉතින් ඒක තමයි මේ හඳුනි සහෝදරගේ ප්‍රකාශය. එහෙම නැතුව අර නිකන් මේ ඒ කියන්නේ කිසිවක් හිමි නැතුව මේ අහසෙන් කඩා වැටිච්ච මිනිස්සු රංචුවක් එකතු වෙලා විප්ලවයක් කරන්න යනවා වගේ කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ සමාජයේම විවිධ ස්තරවල හිටපු සමාජ කණ්ඩායම් විවිධ පුද්ගලයන් මේ සමාජයේ තියෙන විනාශය දැකලා මේක වෙනස් කිරීම සඳහා ස්වේච්ඡාවෙන් පරිත්‍යාගයෙන් දේශපාලන තෝරා ගන්න ලද සමූහයක් මේ. හරිද? හැබැයි මම නැවත කියන්නේ මේකේ පතුලේ තියෙන්නේ ඒගොල්ලෝ වංචනිකයන් හොරුන් නෙවෙයි කියන දැන් උත්සාහ කරන්නේ. තවදුරටත් ඒගොල්ලන්ට වංචනිකයෝ නෙවෙයි හොරුන් නෙවෙයි කියන්න බෑ. දැන් ඒගොල්ලෝ උත්සාහ කරන්නේ ඒගොල්ලෝ වගේම තමයි JVP ගත කියන්නේ. ඒ සඳහා හදන ප්‍රවෘත්ති විතරයි ওই ප්‍රවෘත්ති පිටපස්සේ තියෙන්නේ. ඔය විතරක් නෙවෙයි තව ව්‍යාපාරිකයෙක් මට කිව්ව මතකද? ලංකාවේ පදන මම කියන්නේ ඩිලිට් ජයවීර. දෙරණ නාලිකා හිමිකරු. ඔහු ප්‍රකාශයක් කළා කිව්වා මේ ඔහුට කෝටි 800ක බැංකු ණයක් තියෙනවා. මට කෝටි 600ක ස්ථාවර තැන්පතුවක් තියෙනවා. හරි මේ මාධ්‍යමිකරුවෙක් කියන්නේ. හරිද? ඒ නිසා ඔහුට වඩා මම හොඳ ව්‍යාපාරිකයෙක් කිව්වා. ඒකත් හරිනේ එහෙමනම්. ඔහු කෝටි 800ක ණයක් වෙලා මම කෝටි 600ක ස්ථිර තැන්පතක් හිමිකාර්යයක් කළා. මම ඔහුගේ නාලිකාවට ගිහිල්ලා කිව්වා. තැන නෙවෙයි. මම ගිහිල්ලා කිව්වා මේ එතුමායි ගොඩාක් ව්‍යාපාර පස්සේ අර මේ හඹාගෙන යන්න ඕනේ. දැන් එතුමාට හිතවාදී ආණ්ඩුවකුත් තියෙනවා. ඒක ඇල කිව්වේ නෑ දැන් මට මතක් වුණේ ඒක. හිතවාදී කයලකුත් ආණ්ඩුවකුත් තියෙනවා. ඉතින් ඒ ආණ්ඩුව හරහා මගේ ස්ථාවර තැන්පතු හොයාගත්තොත් එයාගේ කෝටි 600න් කෝටි 800න් 600ක් ගෙවලා දානවා කියලා. හරිද? ඉතින් හරි සරලයි. ඒ නිසා මේ ව්‍යාජයක් කෝපයෙන් වෛරයෙන් හරිද? වංචාව දූෂණයට හවුල් වූවන් සහ චෝදනා ලැබුවන් අපිට චෝදනා එල්ල කරමින් තිබෙනවා. මං කෙටි විරාමයකට ඇතුළත් නමුත් මම ඊට කලින් අහන්නේ මං අත්තට මට අවශ්‍ය වුණේ දැන් මේ ඒ සරල බව අපි කියන්නේ ප්‍රමාණයට ඉක්මවා ඔබතුමන්ලා එම් කියන්නේ අපි කියන්නේ ප්‍රොජෙක්ට් කරන ප්‍රක්ෂේපණය කරන්න ගිහිල්ලාද මේ ප්‍රශ්නේ ඇති උනේ. සමහර විට අපි ඒ කියන්නේ මම කියන්නේ අපේ සරල බව අපේ දේශපාලනයේ අලෙවි භාණ්ඩයක් නෙවෙයි. ඒක අපේ ජීවිතය. හැබැයි මම දැකලා තියෙන සමහර අවස්ථාවල ඒ කියන්නේ අපිට මේ අපේ සරල බව දේශපාලනේ පොරපිට විකුණන්න ඕනේ නැහැ. ඊට වඩා විකුණන්න ගොඩක් දේවල් තියෙනවා. සමහර අවස්ථාවල මම දැකලා තියෙනවා අපේ සරල බව යම් දේශපාලන ඉහළ නැංවීමට වෙච්ච අවස්ථා තියෙනවා. එතකොට කාට හරි නෑ ඒගොල්ලෝ මේ සරල ජීවිතයක් ගත කරනවා කියවට ඒගොල්ලන්ගේ ඇත්ත ජීවිතේ මේක වගේ කියලා ප්‍රතිවිරෝධයක් මතු කරන්න පුළුවන්. සරල බව
අපේ දේශපාලනය අලෙවි භාණ්ඩයක් නෙවෙයි. ඒක අපේ ජීවිතය. හොඳයි. අද අප සාකච්ඡා කරමින් සිටින්නේ අනුර කුමාර දිසානායක මහතා සමග. එතුමා ජාතික ජන බලවේගය නියෝජනය කරන ජාතික ජන බලවේගයේ නායකයෙක්. වගේම කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු අපේක්ෂකත්වයෙන් මෙවර බලාපොරොත්තු වෙන අපේක්ෂකෙක් ජාතික ජන බලවේගය වෙනුවෙන්. අපි අවසාන වටේ සාකච්ඡාවට සූදානම් වෙනවා මේ කෙටි විරාමයෙන් අනතුරු රැඳී සිටින මේ පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන. ඔබනවතත් සම්බන්ධ වන්නේ පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමගින්. ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සමාජීය තොරතුරු පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කරන පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමග අද සම්බන්ධ වී සිටින්නේ ජාතික ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක අනුර කුමාර දිසානායක මැතිතුමා. එතුමා තුන්වන වටේදී අත්‍තරම ප්‍රකාශ කරේ අපි එතුමා ප්‍රශ්න කළේ එතුමාගේ පක්ෂය සම්බන්ධයෙන් තිබෙන යම්කිසි සමාජ මතවාද පිළිබඳව පැහැදිලි කර ගැනීමක් සඳහා යන එතුමා ප්‍රකාශ කරේ මූලික වශයෙන්ම මේ ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සරල බව කියලා කියන්නේ එහි මැතිවරණ අපි කියන්නේ මේ ඔවුන්ගේ ඡන්ද ලබා ගැනීම සඳහා කරන විකුණුම් භාණ්ඩයක් නෙවෙයි. ඒක ඔවුන්ගේ ජීවිතය. එහෙම නැතු ඒක මැතිවරණ වේදිකාවේ සිල්ලර ලෙස අලවිවන විකුණුමක් නොවන බව තමයි එතුමා ප්‍රකාශ කළේ. ඒ වගේම ඔවුන්ගේ පක්ෂයේ සමාජිකයන් සම්බන්ධයෙන් විවිධ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ එල්ලවන චෝදනා සඳහාත් එතුමා ප්‍රතිචාරයක් ලබා දුන්නා. පෞද්ගලික විවේචන සම්බන්ධයෙන් මම ඊළඟට සූදානම් ආර්ථිකය සම්බන්ධයෙන් සාකච්ඡා කරපු නිසා මම ඒ කොටසට යමු වෙන්න. දැන් ඔබතුමාලගේ මේ දේශීය ආර්ථිකයක් ගොඩනැගීම කියන කාරණය සම්බන්ධයෙන් ගත්තට පස්සේ දැන් අපි දන්නවා ලෝකයේ අද ඇවිල්ලා භාණ්ඩ නිෂ්පාදනය කරන ආර්ථිකයක් නෙවෙයි තියෙන්නේ. මම ඒ අදහස් කරේ එක භාණ්ඩයක් එක රටක නෙවෙයි දැන් නිෂ්පාදනය කරන ඕන පොඩි භාණ්ඩයක් ගත්තත් ඩයෝඩයක් ගත්තත් ඕකේ සිලිකන් ටික හදන්න වෙන කොහේ හරි ඕකේ තව ප්ලාස්ටික් කෑල්ල හදන්න වෙන කොහේ හරි මේක සම්පූර්ණයෙන් බෙදිලා තියෙන්නේ. ඉතින් එවැනි වාතාවරණයක් තුල ඔබතුමන්ලා කොහොමද යෝජනා කරන්නේ මේ එතකොට අපිට අනිවාර්යයෙන්ම මේ එක එක රටවල් එක්ක මේ ඒක පැත්තෙන් ආනයන ටිකක් ගෙන්න ගන්න වෙනවා අපේ කොටස් ටික උන්ට අපනයනය කරන්න සිදු වෙනවා මේ වගේ වාතාවරණයක් තුල ඔබතුමන්ලා කොහොමද යෝජනා කරන්නේ මේ ජාතික ආර්ථිකය ගොඩනැංවීම කියන කාරණය නෑ පළමු කොටම අපේ ආර්ථිකයේ නිෂ්පාදන ප්‍රභේද දෙකක් තියෙනවා එකක් තමයි මූලික වශයෙන් අපේ රටේ පරිභෝජනයට අවශ්‍ය වෙන භාණ්ඩ. ඒතකොට ඒ භාණ්ඩ වලින් ප්‍රමාණයක් තියෙනවා. සමහර ඒවා අපිට ආනයනය කරන්න වෙනවා. සමහර ඒවා අපිට සැලකිත ප්‍රමාණයක් අපිට නිෂ්පාදනය කරන්න ඕන. එතකොට අන්න එතන තමයි ඒ කියන්නේ එය අපේ රටේ වෙළඳපොළ ඉලක්ක කරගත්තු භාණ්ඩ. විශේෂයෙන්ම කුස් කර්මාන්තය අපි යනවා නම් එතන අපිට තියෙන්නේ. ඇපටයිට් නිදිය පිළිබඳ කර්මාන්තයක් අපි ගේනවා නම් එතන අපිට තිබෙන්නේ. ඊට පස්සේ අපි බැලුවොත් දීවර කර්මාන්තයේ සංවර්ධනය මා හිතනවා තාමත් අපිට ආනයනික පංගුවක් තිබ්බත් පළමුවටම අපේ රටේ ජනතාවගේ මත්ස්‍ය ප්‍රෝටීන් අවශ්‍යතාවය සපිරීම සඳහා ඒ කර්මාන්තය වර්ධනය කිරීම. ඒතකොට ඒකට මම හිතන්නේ ඔබ කියන ජාලගත සම්බන්ධය හරි අඩුයි. හැබැයි අපිට ජාලගත සම්බන්ධයක් ඕන වෙනවා විදේශීය වෙළඳපොළ අත්පත් කරගන්න ඕන. ඒතර විදේශීය වෙළඳපොළ අත්පත් කර ගැනීමෙත් මා කලිනුත් කිව්වා අපිට අත්පත් කරගන්න පුළුවන් වෙන්නේ මොනවද කියන සාධකේ වැදගත්. මම නැවතත් කියනවා අපිට විශාල කාර්මික වෙළඳපොළක් ලෝකේ අත්පත් කරගන්න බෑ. ඒතර අපි අත්පත් කරගන්න අපිට ආවේනික විශේෂිත වූ භාණ්ඩ වෙළඳපොළක්. ඒතර ඒක සමහර ඒවා අපේ අමුද්‍රව්‍ය මත පදනම්ව සමහර ඒවා අපේ මානව සම්පත මත පදනම්ව සමහර ඒවා අපේ රටේ පිහිටීම් මත සම්බන්ධව. එහෙමනේ කරන්න වෙන්නේ. එතකොට අමුද්‍රව්‍ය මත පදනම් ඒවා මොනවද? අපේ රටේ
මානව සම්පත උපයෝග කරගන්න. උදාහරණයක් ගත්තොත් මානව සම්පත උපයෝග කරගන්න මොන නිෂ්පාදනයේද? මා හිතනවා අපේ රටේ මානව සම්පත උපයෝග කරගන්න පුළුවන් අපේ රටේ මෘදුකාංග නිෂ්පාදනයේට. මොකද මා දන්නවා ඇමරිකන් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පෙන්ටගනේ මෘදුකාංග පද්ධතියෙන් කොටසක් කරේ ශ්‍රී ලංකාවේ සමාගමක්. එංගලන්තේ කොටස් වෙළඳ පොලෙන් මෘදුකාංග පද්ධතිය කොටසක් කරේ ශ්‍රී ලංකාවේ සමාගමක්. ඩුබායි ඊ-ගවර්න්මන්ට් කියන ප්‍රොජෙක්ට් එකකින් කොටසක් කරේ ලංකාවේ සමාගම. පස්සේ සමාගම විදේශ සමාගම මිලදී ගත්තා. So මම හිතනවා අපිට අපි වැඩපිළිවෙල අපි අස්තමාන්ති කරා අඩුම වසරකට බිලියන 5ක කෙටි කාලින ආර්ථිකයක් නිෂ්පාදනය කරන්න පුළුවන් මෘදුකාංග වෙළඳ පොලේ. ඒතර ඒ සඳහා අපේ සහයෝගීතාවයන් මේ සමහර මාර කලින් සඳහන් කරපු මෘදුකාංග පද්ධතිය අපි ගත්තේ මේ ඕපන් ටෙන්ඩර් හරහා. විවෘත ටෙන්ඩර් කැඳවීම හරහා. එහෙම නැතුව ඩීල් හරි අනුග්‍රහයන් නෙවෙයි. ඒ නිසා අපි හරියට මෙතන සංවර්ධනය කරොත්. එතකොට අපිට ඒ සඳහා සමහර සබත්තාවයන් උපයෝග කරගන්න වෙයි. සමහර ආයතන අපිට තාක්ෂණය කැඳව ගන්න වෙයි. එතකොට ඒ සඳහා අපිට විදේශ වෙළඳපොළත් එක්ක සම්බන්ධයක් අපිට හදා ගන්න ඕන. ඒ ක්‍රමවේදයට ඔබතුමාලා එකඟයි. ඒතර එතන. දැන් මම මෙතන ගත්තොත් දැන් අපේ පුල්මුඩේ ಖನಿಜ වල නිධිය ගත්තොත් 1956 වගේ ಖනිජ වල සංස්ථාව ආරම්භ කරේ. දීර්ඝ කාලයක් අපි මේ මූලික නිස්සාරණ මූලික ප්‍රභේද කීපයක නිස්සාරණය කරලා පටවනවා. මෙතන ඉතාමත් වටිනා ಖනිජ ද්‍රව්‍ය බවට මේක පරිවර්තන කරන්න ඕන. එතෙන්ට අපිට හොඳ කර්මාන්ත පද්ධතියක් ඕන. හැබැයි අපිට ගාවේ තාක්ෂණය නෑ ලංකාවේ. ඒ සඳහා ප්‍රාග්ධනයක් නෑ. ඒත් මම වෙලාවක් කල්පනා කරා මේක මගේ. නිකන් මම සිතුවිල්ලකට මට හිතුණා මේ හයිවේ හදපියෝගෙන් භාගයක් වියදම් කරලා එතෙන්ට අපි ෆැක්ටරියක් ගෙනාවනවා. හරිද? හයිවේ හදපියෝගෙන් භාගයක්. ඒක යාදෙමින් අවුරුදු 5න් හයිවේ හදන්න තිබ්බ ලංකාවටම. හරි. මොකද මට ಖනිජවල සංස්ථාව එක්කෙනෙක් කිව්වා මේක අපි මූලික දැන්ට කරන නිස්සාරණ අනුව අපි ಖනිජවල කිලෝ එකක් දෙන්න ඩොලර් 2කට කිව්වා. අපි මේකේ අර මං කියපු තැනට ගියා නම් කිලෝ එකක් ඩොලර් 5000ට දෙන්න පුළුවන් කිව්වා. හිතන්න. ඉතින් තාමත් නැව් පිටින් මේ පටවනවා. අන්න එතන තියෙන අපිට හොඳ කර්මාන්තශාලාව. එතකොට ඒක වෙළඳපොළ කොහොමද? ඒවා අත්තරින්න බෑ. ලෝකේ එහෙමනේ යන්නේ නැද්ද? මම කලින් කිව්වේ මේ ලෝකේ වෙළඳපොළෙන් ගැට ගහලා තියෙන්නේ. කාටවත් මේක වියුක්ත වෙච්ච ආර්ථිකය ගැන හිතන එකවත් මෝඩකමක් ඕනෙත් නැහැ. මොකටද මේ අයින් වෙන්නේ? බලහත්කාරී ලෝක වෙළඳපොළෙන් අයින් වෙන්න ඕනේ. හරිද? අපිත් මොකද කරන්නේ? ඒක ඇතුලේ කොහොමද අපි අපේ පංගුව වර්ධනය කරන්නේ? ඊළඟ මානව සම්පත, ඊළඟ පිහිටීම. පිහිටීම මත අපේ ආර්ථිකයේදී මම හිතනවා ප්‍රධානම දේ වරාය. අද ලෝකේ බහලුම් හුවමාරු කිරීම වලදී කොළඹ වරායනේ ලෝකේ 26 වෙනි ස්ථානයේ. කොළඹ වරාය වලට වඩා යටින් තමයි ඉන්දියානු බොහෝ වරායවල තියෙන්නේ. හරිද? දැන් පිහිටීම. දැන් එතන අපිට තියෙනවා ඉතාමත් හොඳ පිහිටීම මත පදනම් වූ නාවික කර්මාන්තය කියන්නේ වෙළඳ කර්මාන්තයක් බවට අපි එතන පරිවර්තන කළ හැකියි. ඒ වගේම මම හිතනවා සමහර ශාස්ත්‍රවල වෙළඳ හබ් එකක් බව අපේ රටපත් කරන්න පුළුවන්. මෙහෙම තෝරාගත්තු මම මේ අවසාන වශයෙන් ඩීටේල් වලට නෙවෙයි නමුත් අපිට දැක්මක් තියෙනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයකින් එක ලියලා තියෙනවා මේ ශාස්ත්‍ර කියලා. ඒතර අපි ඒක අපි හරියට හදාගත්තොත් ඉතින් ලෝකෙන් විතැන්නුම් නෙවෙයි. දැන් අපිට හැමදාමත් මේ පාලකයා කිව්වේ මේ අපි ලෝකෙත් එක්ක ගෙනියනවා කියලානේ. අපි කිව්වා මේ ලෝකෙත් එක්ක අපි ඉස්සරහට ගෙනනවා. දියාරේ යවරම අපි මේ සිංගප්පූරු කරන්න යන්නේ කිව්වා. අපිට කිව්වා මේ ජයිපි වගේ අයට කියන්නේ කොට මේ ඕගොල්ලෝ මේ ලෝකෙන් ඉඳලා මේ ගල් ගුහාවල කාලයක් ගැන කතා නැහැ. මම කියන්නේ මේ පාලකයන් තමයි ලෝකයේ වේගයෙන් ඉස්සරහට යනකොට ඒ ලෝකෙ පිටිපස්සේ ඉබි ගමනින් ගාටමින් යන්නේ. පිටිපස්සෙන් ඉන්නේ. ලෝකේ විශාල වේගයෙන් සුපර්සෝනික් යාන නිර්මාණය කරනකොට අපේ රෑ 10න් පස්සේ ගමට යන බස් එකක් නැහැ. මොකද අපි අත්පත් කරන්නේ ලෝකේ. හරි. ලෝකේ විශාල කලා සංස්කෘති ශාස්ත්‍රයේ සිනමාවේ විශාල වර්ධනයක් අත්පත් කරගන්නකොට අපි මොකද ලෝකෙන් ගෙනලා තියෙන්නේ? නේද? අම්මට තාත්තට දරුවට එකට බලන්න බැරි ඉංග්‍රීසි චිත්‍රපටයක් ගෙන. මොකද අපි ලෝකෙන් අත්පත් කරන් තියෙන්නේ? ඒ නිසා මේ පාලකයෝ අපි ලෝකෙත් එක්ක ඉස්සරහට ගෙනිච්චේ නැහැ. ලෝකේ වේගෙන් ඉස්සරහට යනකොට අපි ඉබිගමනින් ලෝකෙත් එක්ක ගමන් කරමින් තියෙනවා. ඒ නිසා අපේ ආර්ථික ප්‍රතිපත්තියත් අපේ සංස්කෘතික ප්‍රතිපත්තියත් හරි අපේ සමාජ ජීවිතයත් නිසුගේ හැසිරීම ජීවිතේ එයත් අපි උත්සාහ කරමින් ලෝකෙත් එක්ක එකට බැඳගෙන යන ගමන. ඒ නිසා මම හිතන්නේ අපි ලෝකෙත් විතැන්නු ආර්ථික ප්‍රතිපත්තියක් නෙවෙයි යෝජනා කරන්නේ. ඒ ශක්්‍යතාවයන් ඉතා හොඳින් අත්පත් කරගන්න. ඒ හැකියාවන්
ඒ විභවය ඒක ඉතා හොඳින් අත්පත් කරගෙන ආර්ථිකයක් අපි නිර්මාණය කරන්නේ. ඒ නර්ථ ගැනනවද මේ ගෝලීයකරණය සමග ඔබතුමන්ලා එකතු වෙනවා කියන්නේ? ගෝලීකරණය නරක දෙයක් නෙවෙයිනේ. හරිද? ගෝලීකරණය නරක තියෙන දේ තමයි දුබල දුප්පත් රාජ්‍යයන්ගේ සම්පත් වෙළඳපොළ ඩෑ ගැනීම. එහෙම නැතුව ලෝකයේ අත්පත් කරගන්නා තාක්ෂණික ජයග්‍රහණය ලෝකෙට බෙදා දීම නරකද? ලෝකයේ අත්පත් කරගන්නා නව විද්‍යාවේ සොයා ගැනීම ගෝලීකරණය අර ලෝකෙට වේගෙන් ගලාගෙන නරකද? හොඳයි. ලෝකෙ නිෂ්පාදනය කර හොඳම තාක්ෂණික උපකරණයක් පහුවදා අපිට වෙළඳපොළෙන් ගන්න තියෙනවා. නරකද? හොඳයි. හරිද? හැබැයි එතන තියෙනවා වෙන දේශපාලනික සාරයක් වමනාවක්. අන්නේ දේශපාලන වමනාවක් විතරයි අපි ගැටෙන්නේ. හොඳයි. මම ඒ ආර්ථික කාරණේ පිළිබඳව තව පොඩ්ඩක් ගැඹුරට ඔබතුමාත් එක්ක යන්න කැමතියි. දැන් ඔබතුමා විශේෂයෙන් ප්‍රකාශ කළා අපිට ඩොලර් බිලියන දැනට එන්නේ අපිට 25ක් විතර ඕනේ 19ක් විතර තමයි දැනට එන්නේ කියලා. දැන් අපි දන්නවා මේ ඇවිල්ලා ඩොලර් බිලියන මේ ගාණක් එනකොට මම හිතන්නේ ජනතාව අතරත් යම්කිසි වැරදි මතයක් තියෙනවා. මේ ආණ්ඩුවෙන් තමයි මේ ඩොලර් බිලියන ගාණ එන්නේ කියලා. මම මගේ දැනුම හැටියට සාමාන්‍යයෙන් වෙන්නේ මම තේ කර්මාන්ත ශාලා හිමියෙක් නම් මම මේ තේ ටික යවුවට පස්සේ මට ඩොලර් වලින් ආදායම ලැබෙනවා. ඒ ඩොලර් ටික මම මහ බැංකුවට දීලා මේක ලංකාවේ රුපියල් බවට පරිවර්තනය කරනවා. ඒතකොට ඇත්තටම මේ ඩොලර් ටික එන්නේ අපි විදේශී ශ්‍රමිකයන් මෙතන ඔබතුමාලාට විශාල සහයෝගයක් දක්වන ශ්‍රමිකයන්. ඔවුන් ඩොලර් තමයි මේ මහ බැංකුවට නැත්තම් මේ ලංකාවේ මූල්‍ය පදයට එකතු කරාම ඒ වෙනුවට අපිට දේශීය මුදල් නිර්මාණය කරන්න පුළුවන්. එතකොට දැන් ඔබතුමා කියන කනිජ වැලි සම්බන්ධයෙන් සහ මේ කර්මාන්තවලට අපි දන්නා ධනවාදී කියන ආර්ථික ක්‍රමයෙන් අරන් එන ඔවුන්ගේ උපක්‍රමයක් තියෙනවා. ඔවුන් කියන්නේ මේක අපි සල්ලි දියන මේ මහත්මයාට එන්න කියලා දෙමු. එතකොට අපිට මේකට සල්ලි ආයෝජනය කරන්න ඕනේ නැහැ. මන් ඩොලර් යම් ප්‍රමාණයක් ඇවිල්ලා මෙතන ලොකු ෆැක්ටරි එකක් හදලා එතකොට මම අර ආණ්ඩුවේ මහ භාණ්ඩාගාරයෙන් අපි කියන්නේ වැඩි පොලියට ණය අරගෙන අපි කියන්නේ ඇත්තටම බදු මුදල ගෙවන ජනතාව බදු බර කරන්න ඕනේ නැහැ. මේ සාමාන්‍ය කවුරුහරි පුද්ගලික කෙනෙක් ඔහුගේ මුදල් ආයෝජනය කරාම ඔහු ඒකේ අපි කියන්නේ රිස්ක් එක ගන්න ඕනේ නැත්නම් අවදානම ගන්න ඕනේ. අරගෙන මේක කරන්න දෙන ක්‍රමවේදය අතර ඔබතුමාලා ඇයි ඒකට විරුද්ධ එහෙම? අපේ රටේ කවර ආයෝජකයද ඔවුන් මුදල් ගෙනල්ලා ඔවුන් තාක්ෂණ ගෙනල්ලා ඔවුන් නිෂ්පාදනය පටන් ගත්තේ? හරි අඩු. අපිට ආවේ කවුද දන්නවද? විකුණන දේවල් ගන්න ආයෝජකයෝ ආවේ. වාහනයක විකුණනක ගන්නෙනවා. සීනියක විකුණනක ගන්නෙනවා. මේ සිමෙන්ති එක විකුණනක ගන්නෙනවා. හරිද? වැඩිපුර එහෙම නෙවිලා තියෙන්නේ. ඒ කියන්නේ හරි අඩුයි මම කියන්නේ. නැතුව නෙවෙයි ඇඟලුම් කර්මාන්ත වගේ කුඩා තැන් වලින්. නමුත් පොදුවේ ගත්තොත් අපිට ඇවිල්ලා තියෙන්නේ අර මේ විකුණන දේවල් ගන්න. වතු ටික විකුණාම වවලා දලු කඩන වත්ත විකුණපුවම ගන්න ආවා. හැබැයි ඉඩමක් කරන් වවලා මේ තේ දලු කඩන කෙනෙක් ආවේ නැහැ නේ මෑතකදී. මම මේක එන එක හොඳයි කියන එක නෙවෙයි. ඒ නිසා මම කියන්නේ ওই ආයෝජනයන් එහෙම නෙවෙයි අපි කළමනාකරණය කරන්න ඕන. එකක් ලෝකයේ ගොඩක් තියෙන ප්‍රාග්ධන හිමිකාරීත්වයක් තියෙන අය ඒගොල්ලෝ තමන්ගේ ආයෝජනයන් කොහෙද කරන්න කියලා හොයමින් ඉන්නවා. හරිද? හැබැයි අපේ රටේ ආයෝජකෙක් ආවොත් එයා හැම ගහන්න බලන් ඉන්නේ. මම ඔබට උදාහරණයක් කියන්නම්. කන්තලේ සීනි ෆැක්ටරිය ආරම්භ කරනකොට ඔතන තිබුණ අක්කර 23000ක් තිබුණා. මම ඉඩම් එමති. ඉඩම් ටික අයිති මට මගේ අමාත්‍යංශයට කර්මාන්ත එමති අනුර බණ්ඩාරනායක. එයාගේ ෆැක්ටරිය අයිති. හරිද? ඊට පස්සේ ආයෝජකෙක් ආවා. මම ගිහිල්ලා අනුර බණ්ඩාරනායකත් එක්ක කතා කරා. මම මේකට යෝජනාවක් ගෙනලා තිනා. කමක් නෑ අනුර ඕන දෙයක් කරගන්න කිව්වා. මම අවංකව තාමත් විශ්වාස කරන අනුර බණ්ඩාරනායක හොරෙක් නෙවෙයි කියන්නේ. හරිද? ඒ වෙලාවේ ලංකාදීප පත්‍රේ මට මතක ප්‍රවෘත්තියක් ගියා. අනුර සමග එක් වෙයි කියලා. ඔය ෆැක්ටරි ඊට පස්සේ අපි ආයෝජකයෙක්ගෙන් ලැහුවා. මෙතන අක්‍ර 23000ක් තියෙනවා. මේ ෆැක්ටරියේ තාක්ෂණය යල්පැනලා තියෙන්නේ. ඔය අලුත් තාක්ෂණ ගල අලුත් කර්මාන්තශාලා ආරම්භ කරන්න ඕන. ඉඩම් මෙච්චර ප්‍රමාණයක් තියෙනවා. ඒ ඉඩම් දීලා තියෙන්නේ ෆැක්ටරියට නෙවෙයි. අක්‍ර දෙක ගානේ ගොවි පවුල් 11000කට දීලා තියෙන්නේ. ඒතර ඒගොල්ලන්ට වගා කරලා සමාගමට උක් දෙන්න. ඊට පස්සේ මම එයාගෙන් ඇහුවා මේ වගේ ගනුදෙනුකට ඔයා කීයක් අරන් වෙලා තියෙනවද කියලා දෙන්න. අවංකව කියන්න. ඒක මිලියන 250ක් තියෙනවා කිව්වා. ඒ වෙලාව අපේ නෑ රුපියල් මිලියන 250ක් මේකේ මේ ඩීල් එකට ගෙවන්න. ආ ඩීල් එකට ගෙවන්න. ගෙවන්න. මම ආයෙලා අපේ ගුණවර්ධන කියලා ඉංජිනේරු මහත්මයෙක් හිටියා.
එතකොට අපේ කන්තලේ වැවේ අර පානීය ජල ව්‍යාපෘතියක් කියලා තියෙන ඉඩම් වලට වතුර මදි වෙන තත්ත්වයක් ඇති වෙලා තිබුණා. එතකොට මේ වතුර ටික මෙතන අක්‍ර 23000කට කන්තලේ වැවේ වතුර ගත්තොත් වෙන ප්‍රශ්නයක් මතුවෙනවා. ගුණවර්ධන කියලා අපි ඒ වෙලාවේ පස්සේ අමාත්‍යාංශ ලේකම් වුණා. වාර්ග මාර්ග දෙපාර්තමේන්තුවේ ඩීජී හිටියා. එයාට මම කිව්වා එතෙන්ට වතුර ගන්න වෙන ක්‍රමයක් හොයාගෙන ඉන්න බැරිද කියලා. ඒ ප්‍රදේශයේ තියෙන මහවැලි ගඟේ අතු ගඟක් තියෙනවා කළු ගඟ කියලා. මහවැලි ගඟේම. ඒක ඇතෙන්ට හරවන්න ව්‍යාපෘතියක් ගෙනා මිලියන් 250යි. මං ආරට කිව්වා ඔයා මේකක් දාලා වතුර ටික ගන්න හදන්න ව්‍යාපෘතිය පටන් ගමු. මොකද්ද වැරද්ද? අන්න එහෙම ගේන්න පුළුවන්. හරිද? මම කියන පීස් කියලා ව්‍යාපෘතියක් ආවා. මා යනකොට ඒකට ඔක්කොම සැලසුම් කළා තිබුණ කවුද? ජයවික්‍රම පෙරමට කලින් වාරි මාර්ගෙමති. ඔය උතුරුමැද පළාතේ පැරණි වාරි මාර්ග ඔක්කොම යලි ප්‍රති සංස්කරණය කරන ව්‍යාපෘතිය පීස්. කවුන්ටර් පාර්ට් එකක්. ඒගොල්ලෝ රුපියල් බිලියන 6ක් දෙනවා අපි රුපියල් බිලියන 2ක් දාන්න ඕන. 25ක් අපි දාන්න ඕන 75ක් ඒගොල්ලෝ දෙනවා. ජපාන් එකක්. ජයිකා. ඊට පස්සේ මම ওই ගුණවර්ධන මහත්මයාට කිව්වා රයිට් මම යනකොට මේ ව්‍යාපෘතිය ඇවිල්ලා තිබුණා මම කිව්වා මේක නැවත ඔයා බලන්න. මේ විදිහම යනවන්මද කියලා. ඊට එයා ගිහලා බලාගෙන ඇවිල්ලා කිව්වා සමහර ඒවා අවශ්‍ය නැති ඒවා කැපුවා. කපලා කිව්වා මේක 2.8 බිලියන 2.8 කරන්න පුළුවන් කිව්වා. හරිද? එතන අපි කීයක් දානවද? අපි බිලියන 2ක් දානවා. අපි ණය කීයක් ගන්නවද? 6ක් ගන්නවා. හැබැයි ව්‍යාපෘති කරන්න පුළුවන් කීයද? 2.8න්. කරන්න ඕන දේ ව්‍යාපෘති. සතික සරයක් ජපන් තානාපති අවමාවම් බින්න. මම කොහොම මේක කරන්නේ? නැවත මේ පැත්තෙන් කණ්ඩායම්පත් කළා අපේ පැත්තෙන් කණ්ඩායම්පත් කළා සාකච්ඡා පටන් ගත්තා. මම කැබිනට් මණ්ඩලයට යනකොට චන්ද්‍රිකා මට කිව්වා මේක කරන්න ඕන නැමතුමා අපිට ඉහළ කොත්මලයටත් ආධාර දෙන්නේ ජයිකා ජපානයේ. එනිසා ඒගොල්ලෝ ඒකත් නැතුව මේක නොදුන්නේ. මොකද මම කරන්නේ? භාණ්ඩාගාරින් රුපියල් බිලියන 2ක් දෙනවනේ තව 0.8ක් දෙන ව්‍යාපෘති කරන්න. හරිද? අපි කොන්දේසි 35ක් කරේ සාකච්ඡා කරන්න පටන් ගත්තා. අපි අමාත්‍යාංශයෙන් එළියට ආවා. එනකොට ඒ ව්‍යාපෘතිය එහෙම දුන්නා. මෙහිමයි මේ වෙවිලා තියෙන්නේ. එන්න මේ ආයෝජනයන් කැඳවාගත හැකි. අපිට කිසි සැකයක් තියාගන්න එපා. ආයෝජකයට ඕන ඉතාමත් හොඳ ස්ථාවරභාවය හා විශ්වාසය. හරිද? මේගොල්ලෝ මොකද කරන්නේ? ඔය හැම ආයෝජකයම ලංකාවේ ඩීලර්ස්ලා ඉන්නවා. ඒජන්ට්ලා ඉන්නවා. ඒ ඒජන්ට්ලා ඇමතිවරයාත් එක්ක කිට්ටු වෙනවා. දෙන්න එකතුල ගිහිල්ලා ගන්න උත්තරයි. මේ ආයෝජන කියන ඕකට. හරි ඒ නිසා අපිට ඉතාමත් හොඳ ආයෝජනයක් ඇඳවා අවශ්‍ය තැන් වලට හැමතැනටමත් මේ මම එක කියන්නේ. මං හිතන්නේ මේ කෙහෙල් වගා කරන්න ආයෝජක වෙන්න ඕනේ. මොකද කෙහෙල් වගා කරන්න ආයෝජක. අපි කෙහෙල් වගා කරනවා. අපිට හොඳ තාක්ෂණයක් තියෙන හොඳ කෙහෙල්පල ලෝකේ තියෙන රසම කෙසෙල් ගෙඩිය තියෙනවා කෝලි කුට්ටු. පොඩි ප්‍රශ්නයක් මම ඒ කාලේ රිසර්ච් එකක් කරා අපි කුෂ්කර්ම දෙපාර්තමේන්තුවේ. ප්‍රශ්නේ මොකක්ද දන්නවද? ඉදුණාම කැඩෙනවා. අපි ඔකට ඝන පොත්තක් ඇති කරන්නේ කොහොමද කියලා රිසර්ච් එකක් කරන්න කුෂ්කර්ම දෙපාර්තමේන්තුවට. එහෙම වුණොත් ලෝකේ රසම කෝලි කුට්ටු ගෙඩිය. හරිද? අපිට මේ ඇමරිකාවෙන් වෙලා කෙසෙල් වගා කරන්න ඕනද? ඒවට නම් දෙන්නේ. ඒවා තමයි දැන් මහින්දලාගේ ආයෝජන. අපි ඒවා වෙනස් ඒකයි මම කියන්නේ. ඒ නිසා ලෝකේ ආයෝජනයන් කැඳවාගත හැකි අපි හිතන තැනට. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි. අපිට අවශ්‍ය වෙන ප්‍රාග්ධනයත් අපිට අවශ්‍ය වෙන තාක්ෂණයත්. මම ඔබට කියන ඔය කනිජ වැලි සංස්ථාව ගැන. මම නිකන් ආයෝජකෙක් කතා කරා. මේක දැනගන්න යාගේ. මම කිව්වා එයාට අපේ පැත්තේ යෝජනා කරා. අපිට අයිති නෑ නිකන් මෙහෙම යෝජනාවකට කැමතිද ඔයගොල්ලෝ කියන්නේ. මේක අධ්‍යයනය කරන්න. රයිට්. ඕගොල්ලන්ට අපි වාර්ෂික කනිජ වැලි දෙනවා. ඕගොල්ලෝ ෆැක්ටරි ගේනවා. අපි කනිජ වැලි වලට කම්පැනි එකක් හදනවා. ෆැක්ටරියට තව කම්පැනි එකක් හදනවා. ඒතර අපේ කම්පැනි එකේ ෂෙයා එක තමයි අපි වැලි දෙන එක. ඒතර ඔයා අපිට කර්මාන්තශාලාවෙන් වැලියු කරන්නද මොකක් හරි අපිට දෙනවා 30ක් අපිට අයිති කිව්ව. වැලි අපේමයි. වැලි අපිට එතන දීලා අපි එකකින් කම්පැනි 30ක් ගන්නවා. කියලා හිතමු. ඉතින් අපි මම නිකන් සාකච්ඡා කරන් ගියා. එයා එක යෝජනාවක් කරා. එයාගේ පැත්තෙන් සාධාරණ කියලා මට පස්සේ හිතුණා. එයා කිව්වා නෑ මට ඒතර ඔයාගේ වැලි මත තමයි මගේ කම්පැනි තියෙන්නේ. ඔයා දුන්නේ නැත්තම් මම කියන්නේ ඒතර එතන අපි මොකද්ද උත්තරයක් හොයන්න ඕන. හරි එයාට නම් වැලි කිනුත් අපි ෂෙයා එකක් දෙනවද? කොහොමනේ? ඒකල එතන කර්මාන්තශාලාව ගේන්න පුළුවන්. මේව මැජික් නෙවෙයි. මේවා නිකන් මේ රනිල් ඕන කරට අත දා ගන්න ඕන සුද්දෙකුට hina වෙන්න ඕන ඩිනර් එකක් දෙන්න ඕන පාටි එකක් දෙන්න ඕන බොරු හොඳයි. හරිද? මම ගේන්න පුළුවන්. හරිද? මම සාකච්ඡා කරමින් හිටියා. නිකන් මම හිතවත් ආයෝජකයෙක් මම සාකච්ඡා කරමින් හිටියා. මෙතන ප්‍රොපෝසල් එකක් ඔතේ කැමතිද කියලා දැනගන්න.
කියන්නේ අපි දැනගන්න මේක දෙනවා නම් මේක දෙන්නේ කොහොමද? ඒක ආයෝජකයෙකුගේ තියෙන වමනාවන් මොනවද? මෙහෙම කරන්නේ. ඒ හින්දා මම ඔබට එකක් තියෙන සරලව මේ රට හදන්න පුළුවන්. මේ රට හදන්න බැරි නම් ලෝකේ හදන්න රටක් නැහැ. හරිද? වර්ග කිලෝමීටර් 65610යි. ජනගහනය කෝටි 2යි. රට වගේ 8 ගුණයක මහමුහුද. හරි. ඒකේ සොයා නොගත් විශාල සම්පත් ආකාරයක් තියෙනවා. විශාල මත්ස්‍ය සම්පතක් තියෙනවා. රට වටේ මහමුහුද. මන්නාරම් ද්‍රෝණියේ පේසාල අසබඩ. තෙල් සහ ගෑස් තියෙන බව හොයාගෙන තියෙනවා. මම නම් කැමති දැම්ම ගොඩ ගන්න තියකට. අවංකව කැමති. නැත්නම් ඔක විකුණනවා. ඔය සම්පත නිදිය පිටි විකුණලා දානවා. රානේ මහින්ද රාජපක්ෂ ඕන ආයේ කියන්නේ කොහොමද හරි. මහින්ද රාජපක්ෂ මේ ඩොලර් මිලියන 7කට දුන්නා කෑල්ලා. හරිද? කොටස් 7කට කඩලා එක පිටිරුව දුන්නා චීනෙට. ඊට පස්සේ ඉන්දියාව තරහවලා අනිත් කෑල්ල ඉල්ලුවා. මොකද? හරිද? ඔය පෞසි මේ කනිජ ඇමති ඉන්න කාලේ. ඉතින් ඒක හොයාගන්න තරමට හොඳයි. හැබැයි එතන සම්පතක් තියෙනවා. මහමුදේ සොයා නොගන්න ලද විශාල කනිජ සම්පත් ප්‍රමාණයක් තියෙනවා. එළහර ඔක්කම්පිටිය රත්නපුර පැත්තේ විශාල මැණික් සම්පතක් තියෙනවා. මට භූ විද්‍යාඥයෝ කණ්ඩායමත් එක්ක මම සාකච්ඡා කරපිලා වගේ කිව්වා මන්ත්‍රීතුමා ඔයිට වඩා මැණික් කඳුකරේ තියෙනවා කිව්වා. ආරන්න එපා. නමුත් කඳුකරේ තව මැණික් සම්පතක් තියෙනවා. ඔය කොම ගලාගෙන ඇවිල්ලා පහළ තමයි තියෙන්නේ කිව්වා. නිදි තියෙන්නේ අරහේ කිව්වා. හරි දැන් පරීක්ෂණ ඔප්පු වෙලා තියෙනවා. ඉතින් විශාල මැණික් සම්පතක් තියෙනවා. බෝගාපතල කහටගාපතල විශාල මිනිරන් සම්පතක් තියෙනවා. ලෝකෙ මිනිරන් සම්පතේ ලෝකෙ තිබෙන වැඩිම කාබන් ප්‍රතිශතය තියෙන මිනිරන් සම්පත අපිට තියෙන්නේ. හරි නිකන් කුට්ටි පටවල අවුරුදු 100ක් තිස්සින කුට්ටි කප පටවනවා. ඔතෙන්ට ගේන්න ඕන කර්මන්සාලාව. විශාල පොස්පේට් නිදියක් තියෙනවා. අපිට දිගු කාලන පොරවට පාවිච්චි කරන්න පුළුවන්. නිකන් පස් වගේ ට්‍රැක්ටර් වල පටවගෙන එනවා. මොකද එතන තියෙන්නේ? ඒ නිසා සම්පත් ටිකක් තියෙනවා. ඒ වගේම අපිට ඉතාමත් හොඳ දේශගුණික කලාප තුනක් තියෙනවා. ලෝකේ ගොඩක් රටවල් වල එක විට මෙහෙම දේශගුණික කලාප නැහැ. එක්ක සීත කාලේ, එක්ක රස්නේ කාලේ. හැබැයි අපිට එහෙම නෙවෙයි. එක විට රස්න කලාපයක් තියෙනවා. මැද කලාපයක් තියෙනවා. සීත කලාපයක් තියෙනවා. දේශගුණික කලාප එක විට තියෙනවා අපිට. ඒ වගේම මෝසන් දෙක වර්ෂාවක් තියෙනවා. ලෝකේ ගොඩක් රටවලට මෝසන් දෙක වර්ෂාවක් නැහැ. අපිට ඊසාන දිග මෝසම සහ නිර්දිග මෝසම වර්ෂාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි අතරමැද සංවහන වර්ෂාවක් තියෙනවා. රටමැද කඳු පද්ධතියක් තියෙනවා. මේක තමයි අපේ හදවත කියලා මම විශ්වාස කරන්නේ. හරිද? මේ රටමැද කඳු පද්ධතිය මේක මුහුදක් අයින තිබුණ වැඩක් නෑ මේ කඳු පද්ධතිය. රටමැද තියෙනවා. රටමැද ඒකෙන් රූරා ගලන ගංගා 103ක් තියෙනවා. රට වටේ මේ ගංගා ටික බහින්නේ. එක පැත්තකට නෙමෙයි. හරිද? රඹුක්කන් ඔය අම්පාර පැත්තට වෙන්න නේද? කතරගම පැත්තට වෙන්න මැණික් ගඟ, වලවේ ගඟ අම්බලන්තොට පැත්තෙන්, නිල්වල ගඟ මාතරින්, ගින් ගඟ ගින්තොටින්, කළු ගඟ කළුතරින්, නිල්වල ගඟ මාතරින්, කළු ගඟ කළුතරින්, කැලණි ගඟ කැලණියේ, මහඔය මීගමුට එහා පැත්තෙන්, දැදුරුවේ හලාවතට එහා පැත්තෙන්, කලාඔය මන්නාරම් පැත්තට වෙන්න, ත්‍රිකුණාමලේ පැත්තට වෙන්න මහවැලි ගඟ. අර මෙහෙම තියෙන උඩ කෑල්ලට විතරයි ගඟක් නැත්තේ. කොහෙද මේ රටක් තියෙන්නේ? හරිද? අපේ මිතුන් මිත්තන් මේ වේලි හරස් කරලා වැව් 32000ක් හදලා තිබුණා මේ රටේ. අද 14000 ඉතුරුලා තියෙනවා. අඬන්න ඕන මේ රටේ ජනතාව. මේ රට මේ පාලකය කරපු දෙයට. මේකයි කරලා තියෙන්නේ. ඉතින් මේ රට හදන්න බැරිද? මේ මහ පොළොවත් එක්ක හැප්පිලා මේ මහ පොළොව සාරවත් කරන්න පුළුවන් ගොවි පරම්පරාවක් තියෙන අත්දැකීම් තියෙන. ඉමක් කොනක් නොපෙන්න මහ මුහුදේ ගිහිල්ලා මාස්‍ය සම්පත නෙලන්න පුළුවන් දීවර සම්පතක්. දීවර ප්‍රජාවක් ඉන්නවා අපිට. මේ රටේ දැනුම හැකියාව තියෙන ලෝකේ ඕනම තැනක් තරම් කරන්න පුළුවන් තරුණ පරම්පරාවක් ඉන්නවා අපිට. මේ ටික ඉතාම හොඳින් කළමනාකරණය කරලා මෙහෙවන්න ආණ්ඩුවක් නේ ඕන. මේ මොනවද කරන්නේ? ඔබතුමා දීපු මට වාද කරන අවස්ථාවක් දෙන්න. ඔබතුමා අර ಖನಿಜ සම්පත සම්බන්ධයෙන් දීපු පිළිතුරත් එක්ක මම නැවත තහවුරු කරගන්නන්නේ. ඒ කියන්නේ ඔබතුමාගේ ප්‍රතිපත්ති එකගයි අතරම පෞද්ගලික අංශයට යම් කිසි කොටසක් දීලා ඒ කියන්නේ ඔබතුමාලා අර 72 සිරිමාව බණ්ඩාරනායක මැතිනිය සම්පූර්ණ රාජ්‍ය විසින්ම සියලු ව්‍යාපාර කරන්න ඕන කියන සමාජවාදී මතයෙන් බැහැර වෙලා දින්නේ. මෙහිම හරිද? ඒ කියන්නේ අපි හිතනවා අපේ රටේ ආර්ථිකය විශාල නේ. අපේ රටේ ආර්ථිකය පොඩි. හරි. අපේ රටේ ආර්ථිකය පොඩි වුණාම කවරෝ ව්‍යාපාරිකයෙක් දෙන්නෙකුට පුළුවන්කම ලැබෙනවා ඒ ආර්ථිකයේ ඒකාධිකාරීත්වය නිර්මාණය කරන්න. උදාහරණයකට ගත්තොත් අපේ රටේ සහල් නිෂ්පාදනයේ මෙට්‍රික් ටන් ලක්ෂ 38යි. ඒතර මෙට්‍රික් ටන් ලක්ෂ 38ක් වුණාම වී නිෂ්පාදනය විශාල එකක් නෙවෙයි මේක. ඒතර ඒක වී කුඩා වී ප්‍රමාණය ඒ කියන්නේ අපිට අවශ්‍ය නිෂ්පාදනය. ඒතර ඒක පුළුවන්කම තියෙන මෝල් හිමිය 3-4 දිනකට ඒකාධිකාරීත්වයක් හදන්න.
වී ගන්නෙත් එයා, හාල් බවට පත් කරන්නෙත් එයා, වී තොග වෙලෙන්දත් එයා. හරිද? එතකොට වී ගබඩා කරන්නේ එයා, වී හාල් බවට පත් කරන්නේ එයා, හාල් විකුණන්නේ එයා. එතන මේක ඒකාධිකාරීත්වයක් හදනවා. මේ ඒකාධිකාරීත්වය විසින් තමයි වී මිල අඩු වෙලා හාල් මිල වැඩි වෙන්නේ. නැත්නම් වෙන්න බෑනේ ඒක. සාමාන්‍යයෙන් වී මිල වැඩි නම් හාල් මිල වැඩි වෙන්න ඕන. නැත්නම් වී මිල අඩු නම් හාල් මිල අඩු වෙන්න ඕන. හැබැයි මේ වෙළඳ පොලේ විකෘති නිර්මාණය කරන්නේ මේ ඒකාධිකාරීත්වය. අන්න එතෙන්ට රාජ්‍ය පංගුවක් ඕන. එතෙන්ට අනිවාර්ය රාජ්‍ය පංගුවක් මැදිහත් වෙලා මේක රාජ්‍යයේ මේ විකෘති කරන ඉඩ නොදී මෙහෙවන්න ඕන. ඒතර අපේ රටේ කුඩා ආර්ථිකයක් නිසා සමහර තැන්වල ඒකාධිකාරීත්වය නිර්මාණය වීම වැළැක්වීම රජයේ කාර්යභාරයයි. මම තවත් මම දන්නේ ඔය පෞද්ගලික සමාගම් මේවා අපි ආණ්ඩුවකදී කතා කරමු. මම දන්න සමහර සමාගම් සමහර වෙළඳ පොලේ විශාල ඒකාධිකාරීත්වයක් හදන්න තියෙනවා. ඒ නිසා වසරක් ඇතුළත මිල 100%කින් ඉහළ ගිපෝ තියෙනවා. අනිත් ඒවා ඔක්කොම වටලා තමන්ගේ අතට මේක ගත්තාම. දැන් මං කියනවා අපේ බැංකු පද්ධතිය රාජ්‍ය බැංකු දෙක තියෙන්න ඕන. නැත්තම් පෞද්ගලික මූල්‍ය සමාගම් කීපයකට පුළුවන්කම තිබෙනවා අපේ රටේ මුළු මූල්‍ය වෙළඳපොළ මාසුවන්න. අපේ ඉන්ෂුරන්ස් ශාස්ත්‍රය මගේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව තියෙන්න ඕන. හොඳම කළමනාකරණයක් කරලා රක්ෂණ වෙළඳපොළේ හොඳ පංගුවක් අත්පත් කරගන්න ඕන. එහෙම නැත්නම් රක්ෂණ පොළ ඉතාමත් නරක තැන තල්ලු කරන්න පුළුවන් දෙන්නේ තුන් දෙනෙකුට අතට අරගෙන. හරි. ඒ නිසා අපි යෝජනා කරන්නේ ආර්ථිකයේ ජනතාවගේ ජන ජීවිතයත් එක්ක සම්බන්ධ වෙන මේ වගේ ඒකාධිකාරීත්වයක් නිර්මාණය නොවිය යුතුයි. හැබැයි අපි විදේශ ආයෝජනයන් කැඳවිය යුතුයි කරුණු දෙකකට. එකක් අපිට ප්‍රාග්ධනය නේ. අපිට වෙන එකක් ආරම්භ කරන ප්‍රාග්ධනය. දෙක අපිට තාක්ෂණය නේ. ප්‍රාග්ධනය සහ තාක්ෂණය කැඳවා ගැනීමේ අරමුණෙන් අපි ලැස්ති ආයෝජන ගින්න. හැබැයි කොතෙන්ටද? මම ඒක කියන්නේ කේල් වගා කරන්න ගින්නේ. හැබැයි මම හිතනවා මම අපි ප්‍රමුඛතාවෙන් ಖನಿಜ වල සම්පත. මේක විශාල සම්පතක්. මට මතක විදිහට මෙට්‍රික් ටන් ලක්ෂ 20ක්. ලක්ෂෝ මිලියන හොඳයි. 20ක් වාර්ෂික ගොඩ ගන්නවා. ඒ කියන්නේ බැකෝ දාලා කපන්න ඕනේ නැහැ. දෝන බෙදම් බහින්න ඕනේ නැහැ. වාර්ෂික මුහුදෙන් ගොඩ ගන්න මේ කන සම්පත. ඉතින් අපිට තියෙන අයින් කරගන්න. ඔතෙන්ද කර්මාන්තසලාව ගෙනන්නේ අවුරුදු ගන්නවා කියලා. මොකද මේ කරලා තියෙන්නේ? ඒ වගේම මම ඔබට කියන්නේ දැන් ওই පෞද්ගලික අංශ කෙනා අපිට දැන් කිරි නිෂ්පාදනය මම කිරි ඒ වෙලාවෙම ලොකු මාත්‍යංශයක් තිබුණා. හරිද? 2005 මම බලය ගන්නකොට 17% අපේ රටේ කිරි අවශ්‍යතාවය. මම 2010 වෙනකොට 50කින් කිරි අවශ්‍යතාවයේ රටේ අවශ්‍යතාවයෙන් 50ක් නිෂ්පාදනය සැලැස්මක් ඇදුවා. ඒක ලේසි නෑ. මොකද මේක ස්වභාවික ක්‍රියාවලිය. ඇඳුම් නම් පුළුවන් ෆැක්ටරි දැම්ම මැෂින් හයි කරලා ළමයි බැන්දුවා ඇඳුම් මන් මේක එහෙම නෙවෙයි. සතේ ගැප් ගන්න ඕන. එයා සතේ බිහි කරන්න ඕන. එහි බිහි කරන සතා ගැප් ගන්න ඕන. මේක ස්වභාවික ක්‍රියාවලිය. ඒකට පොඩි අභියෝගයක්. මම මොකද කරේ? ලංකාවේ ඉන්න ප්‍රධානතම කිරි ශාස්ත්‍රීය ආයෝජක කරලා අයට ආරාධනා කරා. ආරාධනා කළම සාකච්ඡාවක් තිබ්බා. ඒතර ඉඩම් එමෙතිත් මම. හරිද? ඒතර මම ගිරාඳුරු කෝට්ටේ ප්‍රදේශෙත් ඔය මේ පැත්තට වෙන්න ඉඩම් අක්කර 500 ගණන් කට්ටිය හැදුවා. හදලක ඕගලන්ට මේ ඉඩම් දෙන්න ලෑස්ති මම. මොකද අපේ රටේ කිරි නිෂ්පාදන ඉස්සරහට යන්න බෑ මේ සත්තු දෙන්න තුන් දෙන නැති කරලා. කිරි නිෂ්පාදන මධ්‍ය පරිමාණ කර්මාන්තය බවට කිරිපත් වෙන්න ඕන. දැන් ගමේ හදන හරකා කුඹුරු වැඩ කාලට වතුර දෙන්නෙත් නෑ. කුඹුරු වැඩ නොතුනහම වතුර දෙනවා. ඉස්කෝල මහත්තයා හරකෙක් ඇදුවට වැඩක් නෑ. ඉස්කෝලේ යනකොට කණ්ඩ දෙන්නේ. නිවාඩු කාලට කණ්ඩ දෙනවා. වැඩක් නෑ. දැන් මේ කිරි නිෂ්පාදනය වැඩි කරන්න මේ කර්මාන්තය බවට පත් කරන්න ඕන. ඒකට සුළු හා මධ්‍ය පරිමාණ ආයෝජකයා එන්න ඕන. මම ඒගොල්ලෝ කතා කරලා කිව්වා රයිට් මේක අපේ යෝජනාව. ඔයගොල්ලෝ එන්න. මම ඉඩම් දෙන්නම් කිව්වා. ඊට පස්සේ ඒ වෙලාවේ මහජන බැංකුවේ සභාපතිවරු මම හම්බුණා. හම්බෙලා කිව්වා මේ ආයෝජක මේක ලෑස්ති ආයෝජනය කරන්න. ඕගොල්ලෝ අඩුපොලි අනුපාතිකේ ණය යෝජනා ක්‍රමයක් හදන්න කියලා. ඇත්තට PB ආවයි වෙලාවේ. PBත් එක්කත් කතා කරා. හරිද? කලින් කිව් PB. හරිද? ඒක අඩු ණය යෝජනා ක්‍රමයක් දෙන්න එකඟුණා මෙතෙන්ට. ඊළඟ ඒ වෙලාවත් විශ්වවිද්‍යාලයෙන් එළියට ආපු පසු වෛද්‍ය උපාධිගත උපාධිධාරීන් ගන්නා අපිට රස්සාව නැතුව. මොකද අපේ කාඩර් එක ලොකු වෙලා නැහැ. ඊට වඩා රජයට ගන්න බෑ. මම මේ හැම සත්තු 500ක් දන හැම ගොවිපලකටම අවුරුදු 2ක් ආණ්ඩුවෙන් පඩි ගෙවන පසු වෛද්‍යවරු දෙනවා කිව්වා. ආණ්ඩුවෙන් පඩි ගෙවන. මම දන්නවා. ගමේ ඉන්න පසු වෛද්‍යවරු සත්තු 250ක් බලන්නේ. හරිද? ඒකට අපි එතෙන්ද දෙනවා කිව්වා. ඒකට අපිට ඉන්දියානු ණය යෝජනා ක්‍රමයක් තිබුණා. ඒකට තානාපතිනිය නිරුපමා රාව්. ඉන්දියානු තානාපති කාන්තාවක් එතුමිය හිටියා.
එතුමියත් එක්ක ගිහලා සාකච්ඡා කළා අපේ කිරි නිෂ්පාදනය වැඩි කිරීමට අලුත් හර්ඩ් එකක්. අලුත් මොකද රැහක් මේ අලුත් ගව ප්‍රභේදයක් අපිට අවශ්‍යයි. ඉතින් ඒ සඳහා අපි ඒගොල්ලන් එක්ක සාකච්ඡා කරා. අර ඉන්දියානු ඩොලර් මිලියන 800ක ණය ක්‍රෙඩිට් ලයින් එකක් තිබුණා අපිට වාර්ෂික. ඒක මම මිලියන 100ක් ඉල්ලුවා. අපි මෙතෙන්ට ගියමු කියන්නේ. එතන මොකද්ද කරේ? අපේ රාජතාන්ත්‍රික සබත්තාවි. එසා පීබිත් එක්ක කතා කර අයවැයට බදු ප්‍රතිපත්තිය කර දානවා. ඒතර අපේ බදු ප්‍රතිපත්තිය. අපේ බැංකු ටික. රාජ්‍ය සේවය. මේ ඔක්කොම සම්බන්ධ කරගෙන කිරි නිෂ්පාදන උට්ට යනවා. ඉතින් ඔතන කාට හරි කියන්න පුළුවන්. ඔක සමාජවාදීද නැද්ද? ඔක ධනවාදීද? ඒක නෙමෙයි මෙතන ප්‍රශ්නේ. මේ රටේ කිරි අවශ්‍යතාවෙන් 50% අපි නිෂ්පාදනය කරගන්න හැදුවා නම් 2010 අද වෙනකොට 100% යන්න තිබ්බා. මොකද ආරම්භ ගැම්ම අමාරුයි. 50% පැන්න නම් නිකම් මේක පැතිරෙනවා. ඒකට ලොකු ජවයක් ඕනේ නැහැ. හැබැයි අපි මුහුණ දෙලා තින්නේ ඒකනේ. මේ අපි මේ ඡන්ද ප්‍රතිශතයක් තියෙන්නේ. මේ ප්‍රතිශත එක කඩයිමකට පැන්නොත් මේක නිකම් පැතිරෙනවා. ඒ වගේම තමයි හරිද? ඒ වෙලාවේ කිරි නිෂ්පාදන අපි එක තැනකට ගෙනාව නම් මේක පැතිරෙනවා. ඒ නිසා මම මේ කියන්නේ මේ රට හදන්න පුළුවන්. හරිද? සහ සියල්ල දත් සියල්ල අපිනේ එහෙම නෙවෙයි. ඒ පිළිබඳ විශ්ය තියෙන, දැක්ම තියෙන, ඥානෙ තියෙන කණ්ඩායමනේ ඒවම හදාරපු අය ඉන්නවනේ. ඒකනේ මේ දේශපාලකට තියෙන මොකද්ද? ඒ ඔක්කොම ඉතා හොඳින් කළමනාකරණය කරලා මෙහෙවීම තමයි දේශපාලකයෙක් කියන්නේ. අද වෙලා තියෙන්නේ මොකද්ද? ජනාධිපතිගේ සංකල්ප, අගමැතිගේ සංකල්ප, ඇමතිගේ සංකල්ප මොන විකාරද මේ? සංකල්ප තියෙන්නේ ඒ ශේස්ත්‍රයේ මිනිස්සු ගාව. ඒ එකතු කරලා කළමනාකරණය කරලා ඒක මෙහෙවීම තමයි දේශපාලකයෙක් මම කියන්නේ අපිට මේ රට බාර දෙනවා නම් සාහතිකයි මේ රට හදනවා. හොඳයි. මම අපිට මට පාලක මැදිරියනුත් කියනවා වැඩසටහනේ කාලය අවසන්ලා කියලා මට තව කෙටි ප්‍රශ්නයක් තිබෙනවා විශේෂයෙන්ම දේශපාලන කෝණයකින් මම මේක අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගයට මීළඟට ආපු මූලික කාරණයක් තමයි මේ විශේෂයෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් එක්ක ඔබලාගේ තිබිච්ච දෙකඩවීම. මම දැක්ක මේ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේ වීඩියෝ පටයක් සංස්කරණය වෙනවා. ඔබතුමාම අවස්ථා දෙකකදී ප්‍රතිවිරුද්ධව පිළිතුරු ලබා දීමක් සම්බන්ධව මෙතන එකක් රාජ්‍ය මාධ්‍ය ආයතනයකදී ඔබතුමා ප්‍රකාශ කරනවා මේ මම හිතන්නේ ඔවුන්ගේ නායකයා කුමාර් ගුණරත්න මහත්මයා සමග මේ ඔවුන්ගේ පවුලේ ඉංග්‍රීසි පන්තියක් සම්බන්ධව මගේ මතකය නිවැරදි නම් තව අවස්ථාවකදී ඔබතුමා ප්‍රකාශ කරනවා නෑ මම ඔවුන් දන්නේ නැහැ කියලා. ඇත්තටම මෙතන මොනවා හරි සංගවන්න කාරණයක් තිබෙනවද? මොකක්ද ඇත්තටම උනේ? එකක් ඔහුගේ පවුල උදේ මා දන්නවා. ඒක මම දන්නේ නැහැ කියලා නේ. හැබැයි ඔහු පිළිබඳ ප්‍රශ්නයක් ආවා. අදත් මම ඇයි ඔහු දන්නේ නැහැ කියලා කියපු එක කියන්නේ නේ. හරිද? අපි වග කියන්නේ වර්තමානයේ විතරක් නෙමෙයි අතීතයට. වග කියන දේශපාලන ව්‍යාපාරය. වර්තමානයේ විතරක් වග කියන්නේ අතීතයටත් වග කියනවා. ඒතර අතීතයේ සිදු වූ ක්‍රියාදාමය ඒ ක්‍රියාදාමයන්ට හවුල්ලුවන් ඒ හවුල්ලුවන් ආරක්ෂා කිරීම වර්තමාන මගේ වගකීම. ඒ වගකීම ඉටු කිරීමේදී කවර අවලාදාවත් මගේ හෘද සාක්ෂියට මම පක්ෂපාතී. මොකද මට වගකීමක් තියෙනවා ඒ ඉතිහාසය ආරක්ෂා කරන්න. අවසාන වශයෙන් ඔබතුමාට ජනතාවට පණිවිඩයක් තිබෙනවා මිතා කෙටියෙන් අවසාන වශයෙන් මා කියන්නේ සාකච්ඡාව. මේ මැතිවරණ තීරණාත්මක මැතිවරණ බවට පත් කරගන්න. මේ මැතිවරණයේදී ඔබට ඔබගේ හඬ නියෝජනය කිරීම සඳහා ප්‍රබල කණ්ඩායම පාර්ලිමේන්තුවට යවන්න උත්සාහ කරන්න. අන්න එසේ ඔබ තීන්දුවක් ගන්නව නම් ඒ ප්‍රබල කණ්ඩායම මාලිමාව ඒ නිසා ඔබගේ ඡන්දය මාලිමාවට ලබා දී මේ රට නව දේශපාලන හැරවුමකට ලක් කළ හැකි සන්ධිස්ථානයක් බවට මේ මැතිවරණය පත් කරගන්න කියලා මම ඉල්ලනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි. අපත් සමග සාකච්ඡාවට සම්බන්ධ වුණාට. අද අපත් සමග සාකච්ඡාවට සම්බන්ධ වුණේ ජාතික ජනබලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක අනුර කුමාර දිසානායක මැතිතුමා අපි හිතනවා ඔබ අපත් සමග මේ සංවාදයට සහභාගී වෙච්ච ඔබ හැමදෙනාම මේ සංවාදයේ රස විඳින්න ඇති කියලා ඔබතුමාට නැවතත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මැතිවරණ ව්‍යාපාරයට ඉදිරි දින කිහිපය තුළදී අපගේ සුභාශිංසන අපි කරනවා. ඔබටත් බොහොමත්ම ස්තුතියි අපත් සමග මෙතෙක් වෙලා රැඳී සිටියාට. නැවතත් මෙවැනිම අර්ථාන්විත ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සමාජීය තොරතුරු පිළිබඳව ගැඹුරු සංවාදයක දෙන්නට ඔබ හමුවන බලාපොරොත්තු ඇතුව අපිට අවසර දෙන්න ඔබගේ රූපවාහිනී තිරයෙන් සමුගෙන යන්න. ඔබට සුබම සුබ රාත්‍රියක්.